ආයුබෝවන් ඔබ කැලමන දේශපාලනයේ කතාව සුලිය සමග. ඔබ දන්නවා අද දවස සුවිශේෂී දවසක් බවට පත් වුණා. විශේෂයෙන්ම 30 වසරක යුද්ධය නිමා වී 13 වන රණවිරු සැමරුම අද දවසටයි යෙදී තිබුණේ. ඒ වගේම ශ්‍රී ලාංකීය දේශපාලනය තුල වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින පරිණතම දේශපාලකයන් දෙදෙනෙකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ පළවෙනි වතාවට එක් පක්ෂයක පාර්ලිමේන්තුවේ අද දවසේදී අසුන් ගනු ලැබුවා. ඒ වගේම පාර්ලිමේන්තුව අද දවසේදී රැස් වුණා. ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද දවසේදී කොළඹ කොටුවේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණා. ඒ සියල්ල අතරේ අද දවසේ දිගින් දිගටම ඇදෙන ඉන්ධන සහ ගෑස් පෝලිම් දකින්නට හැකියාව ලැබුණා. ඒ අතරතුරේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම බලශක්ති පිළිබඳ අමාත්‍යවරයා සටහන් කරා අද දවසේත් හෙට දවසේත් පෙට්‍රල් බලාපොරොත්තුවෙන් පෝලිම් වල රැඳීම බලාපොරොත්තු වන්නට එපා, නැත්නම් රැඳීම ප්‍රතිඵල විරහිත ක්‍රියාවක් බව. ඒ කියන්නේ තවත් දින දෙකක් යනතුරු පෙට්‍රල් නිසියාකාරයෙන් බෙදා හැරීමට සිදු නොවන බව. මේ සියල්ල සමගින් තමයි විශේෂයෙන්ම අද දවස් දේශපාලනයේ ගෙවුනේ. අද දවස සහ දේශපාලනයේ හෙට දවස පිළිබඳව අද දවසේත් අප සංවාදයක් ගොඩනගන්නට සූදානම්. මේ කැලඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේ විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තුවෙන් සිටි අයෙකු සමග අපිට පිළිසඳර ගොඩනගන්නට හැකියාව ලැබේවි. කැලමන දේශපාලනයේ කතාව සුලිය තුළ විශේෂයි වර්තමානයේ මේ පවතින දේශපාලන තත්ත්වයේ තුළ වෘත්තීය සමිති ව්‍යාපාරය ගමන් කරන්නේ කොයිබටද? ඔවුන්ගේ මේ වෘත්තීය ක්‍රියාමාර්ග සහ අරගලයේ සාධාරණද? මෙහෙම ගැටලු ගණනාවක් අප දන්නවා ඔබ තුලින් මතුවෙමින් පැමිණි බව. ඒ සියල්ලට පිළිතුරු ලබා ගන්නට අපට අද දවසේදී හැකියාව ලැබේවි. අද දවසේ කැලමන දේශපාලනයේ කතාව සුලියට අප ගෞරවයෙන් ආරාධනා කළේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මැතිතුමන්ට ආයුබෝවන් කියලා අපි ඔබට අපි අද දවසෙන් පටන් ගමු. අද දවසේ කොළඹදී වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන විරෝධතාවයක් අපි එතනින් පටන් ගමු. ඔව් කියලා පොඩි නිවැරදි කිරීමක් එක් අපි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තමයි ඔබ කිව්වේ නම විතරයි තැන වැඩේ ඔක්කොම හරි. ඔව් අද දවසෙත් අපි කොළඹ කොටුවට ආවේ පියල් පහුගිය 9 වෙනිදා ඊටාම සංවිධානාත්මකව අරලියගහ මන්දිරයට මිනිස්සු ගෙනල්ලා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දින 33කට ආසන්න කාලයක් ඊටාම සාමකාමීව ආදරණීය අරගලයක් කරමින් සිටියා මේ රටේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන්. මේ රටේ මහජන දේපල කොල්ල කාපු, හොරා කාපු මේ රාජපක්ෂලාට ගෙදර යන්න කියලා මේ රටේ මිනිස්සු පෝලිං වල තියලා, ගෑස් පෝලිං වල, ඩීසල් පෝලිං වල කිරිපිටි නැතුව බඩු මිල අහස උසට යද්දි ජනතාව පීඩාවට පත් කරපු ඔලමොට්ටල ගොන් තීරණ ගත්ත ගෝඨාභය ජනාධිපති ඇතුළු කණ්ඩායමට ගෙදර යන්න කියපු අරගලයක් කරමින් තිබුණා. ඒ අරගලයට පහුගිය 9 වෙනිදා අරලියගහ මන්දිරයට ගෙන ආපු මැරයොත් එක එකතුලා මහින්ද රාජපක්ෂලා මෙහෙයුමක් දියත් කරා. ඒ මෙහෙයුම තමයි 9 වෙනිදා ඉල්ල කරපු ප්‍රහාරය. ඒ ප්‍රහාරයත් සමග මේ රටේ පෝලිං වල හිටපු පොහොර නැතුව දුක් විඳපු ගොවියෝ, පෝලිං වල රස්තියාදු තරුණයෝ, තෙල් නැතුව ඩීසල් පෝලිං වල ඒ වෙනකොටත් ඇඳමින් හිටපු සියලු දෙනා තමන්ගේ කෝපේ තැන් තැන් වලින් පිට කරපු හැටි අපි දැක්කා. ඒගොල්ලෝ හිතුවා ගෝල් පේස් ඉන්නේ ගෝල් පේස් එකේ මිනිස්සු විතරයි කියලා. හැබැයි මුළු රටක අධ්‍යාත්මය මේ අරගලයත් එක්ක තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ගෝඨාභයලාට ගෙදර යන්න කියන අරගලයත් එක්ක තියෙනවා කියලා එදා තමයි රටේ මිනිස්සු පෙන්නුවේ. දැන් එතන මේ හිටපු අග්‍රාමාත්‍යවරයාට ඍජුව චෝදනා කරන්න එතුමන් මේකට සම්බන්ධය කියලා කියන්න පුළුවන් ඍජු සාක්ෂි තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. දැන් මේ පිරිසක් මම ඔබේ ආයතනය කියන්නකෝ. ඔබ කණ්ඩායමක් මේ ආයතනයට ගෙන්නනවා. කණ්ඩායමක් මේ ආයතනයට ගෙන්නලා ඔබ යන ගමන් එහා පැත්තේ අර තියෙන බිල්ඩින් එකට පැනලා ඒ කට්ටිය ගහනවා. දැන් ඒ කට්ටියට ගහන්න තියෙන හේතුව මොකක්ද ඔබට? එතකොටනේ සම්බන්ධය දෙන්නේ. ඒ අරලියගහ මන්දිරයට ගෙනාපු පිරිස අරලියගහ මන්දිරයේ ඉස්සරහා හිටපු මයිනගෝගම කයට ගහනවා. ඒක නවත්තන්න පොලිසිය බලන් ඉන්නව නවත්තන්නේ නැහැ. මිනිස්සුන් පාර දිගේ කාන්තාවන්ට ඇද ගහනවා. ඊට පස්සේ එතනින් එහාට යනවා කොහාටද ගෝල් ෆේස් එකට. ඉතින් මේ තමන් පරිණත දේශපාලඥයෙක් නම් රටේ අගමැතින අප්පච්චි කියලානේ කිව්වේ නේ. එහෙම
නම් කියන්න එපා මේ සාධාරණ අරගලයක් එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ගේ අරගලයක් හැටියට කරන්න දෙන්න. ඒ අරගලේ පැත්තට යන්න එපා. ඔයගොල්ලෝ කරුණාකරලා මේ පැත්තට යන්න කියලා පොලිසියට උපදෙස් දෙන්න තිබ්බා. ආරක්ෂකයන්ට උපදෙස් දෙන්න තිබ්බා. මොකද්ද කරේ? නෑ ඒ පෙන්නුවේ Tamanටත් බලය තියෙනවා කියලා පෙන්වන්න තමයි දැහැදුවේ. මරකම, ත්‍රාඩකම, පාදඩකම, කුපාඩිකම ඔක්කොම පෙන්නුවා එදා. ඒ පෙන්නලා තමයි හැබැයි රටේ මිනිස්සු මේ අයට පාඩමක් ඉගෙනුවා. ඔබ කල්පනා කරන්න ඒට කලින් එක ගල් කැටයක්වත් ගැහුවේ නැහැ මිනිස්සු. එක ගල් කැටයක්වත් ගැහුවේ නැහැ. හැබැයි එදා දවස් අපේ රටේ මිනිස්සු මේ සටනේ අධ්‍යාත්මය මේ හොරු දූෂිත නඩ එලවන්න ඕන කියන අධ්‍යාත්මය තමයි මේ පෙන්නුවේ. ඔබ හිතනවාද සාධාරණයි කියලා ඒකට දක්වපු ප්‍රතිප්‍රහාරය නැත්නම් මේ ප්‍රතිචාරය? ප්‍රහාරය අශිෂ්ටයි නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හොයන එක සාධාරණ නෑ නේ පියා. ප්‍රහාරය අශිෂ්ටයි නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හොයන්න බෑ සමාජයකට. ඒ නිසා දැන් අපි මේ තරම් ක්‍රූරත්වයට යන ජීවිත නමයක් අවසන් වෙන්න කල්පනා කරලා බලන්න අපේ රටේ මිනිස්සු දවස් 30ක් තිස්සේ ගෝල් පේස් එකේ හිටපු දරුවන්ට කන්න දුන්නා, වතුර දුන්නා, බෙහෙත් දුන්නා, එතන නැවතිලා හිටියා, තනි රැක්කා, අවුරුදු කෑවා. මේ ඔක්කොම කරා. හැබැයි එක ගල් කැටයක්වත් කොහෙවත් ගැහුවද? නෑ. ආවා ගියා අපි හැමෝම. හැබැයි මේ අරගලයට ගහනවා කිව්වට පස්සේ යාපනයේ ඉඳන් දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දනකා. නේද? මේ බටහිරින් නැගෙනහිර දක්වා මේ ප්‍රදේශ සියල්ලේ එක පොදියට එකවර මිනිස්සු එළියට බැස්සෙයි. මේ පීඩනය දරන් හිටියා මිනිස්සු ඇති තරමට. මාසයක් තිස්සේ පෝලිං වල හිටියා. අවුරුද්දට ගමේ යන්න බැරි වුණා. බඩු මිල වැඩි වෙලා අහස උසට. පාන් ගෙඩි 150, හාල් කිලෝ එක 220යි, සීනි කිලෝ එක 280යි, පාප්පු කිලෝ එක 460යි. කන්න බෑ. දරුවන්ට ඇඳුමක් කරන් දෙන්න බෑ. ව්‍යාපාර වැටෙනවා. මේ ඔක්කොම මිනිස්සු ඉවසගෙන කිව්වා උඹලට බෑ මේ රට කරන්න ඵලයල්ලා කියලා. ඒ ඵලයල්ලා කියලා කියද්දි හැබැයි ඵලයල්ලා කියන එක අහන්න නැතුව අපි වෘත්ති සමිති ව්‍යාපාර ඔබට මතකයි. ලංකා ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය අප්‍රේල් මාස 28 අපි කරලා පෙන්නුවා. ලංකා ඉතිහාසයේ සාර්ථකම හර්තාලය වෙනදා හර්තාල කළා, උතුරේ අය වෙනම කළා, කඳු කරට අය වෙනම කළා, දකුණේ අය වෙනම හර්තාල කරලා තියෙනවා. හැබැයි මුළු රටක් මැයි මාසේ 6 වෙනිදා කඩ වහලා, කර්මාන්තශාලා වහලා සියලු වරාය වැඩ නවත්තලා ලංකා ඉතිහාසයේ 1980 ගණන් වලින් පස්සේ වැඩ නවත්ත පළවෙනි දවසේ වරාය වැඩ නවත්තලා 9 වෙනිදා ඉඳන් අපි මේ වැඩේ කරලා පෙන්නනවා. ඉතින් 6 වෙනිදා මේ හර්තාලය කියලා කියන්නේ මුළු රටක් මේ ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ මතය පෙන්වනවා. එදා තමයි මහින්ද රාජපක්ෂ යනවා කියලා තීරණය කරේ. හැබැයි යන්නේක කියන්න කට්ටිය ගෙන්නලා තමයි යන්න යන ගමන් මුළු රටක් ගිනි තියන් ගියේ. මම නෙමෙයි කියන්නේ, ගෝඨාභය මහත්තයා කියන්නේ යන්නේ හනුමා ගිනි තියන් ගියා යනකොට ඔක්කොම කියන. ඒගොල්ලෝ කට්ටිය කියන්නේ. ඔය ඔබතුමන් උත්සාහ කරන්නේ විශේෂයෙන්ම 9 වෙනිදා මේ සිද්ධ වෙච්ච සිද්ධියේ ප්‍රතිප්‍රහාරය පිළිබඳ දැඩිම චෝදනාව නැගෙන ජනතා විමුක්ති පෙරමුණට. ඒක අපි හැම වෙලාවෙම දකිනවා. අද දවසේ පාර්ලිමේන්තුව තුල, ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුල අපි දැක්ක දිගින් දිගටම මේ චෝදනාව මතුවෙනවා. ඒ චෝදනාවෙන් ඔබේ පාක්ෂිකයා ගලවා ගන්න ඕන සාධාරණීකරණය කරන්න. දැන් මම අපිට තියෙන ප්‍රශ්නේ පියල් අපිට මේ චෝදනාව කරනවා නම් 9 වෙනිදාට කලිනුත් අපි තැන් තැන් වල ගැහුවා, මිනිස්සුන්ට ගැහුවා, ගෙවල් ගිනි තිබ්බා, මොනවා හරි කරා. ඒකට අන්න JVP එක සංවිධානාත්මකව මැදිහත් වුණා කියලා. එහෙම තියෙනවද? 4 වෙනිදා සහ 5 වෙනිදා ප්‍රහාර පිළිබඳව අද දවසේදී විශේෂයෙන් කාංචන විජේසේකර මන්ත්‍රීතුමා හැම ඒට කලින් කියන්න එපා. ඇයි අර කවුද ප්‍රසන්න රණතුංග කිව්වේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වනේ මිරිහානේ ගැහුවේ JVP එක කියලා. එක සාක්කියක් කිව්වද? එක සාක්කියක්. එතන අර බස් ගිනි තියපු උහාදේ ඇවිල්ලා දැක්කනේ ගෝල් පේස් එක ගහපුවට. හැබැයි අද වෙනකන් අත්තට උඹට ගත්තද? මේවා ඔක්කොම තියෙද්දි ඇයි මේ? දැන් මේක ලඝු කරන්න හදනවා දේශපාලනයට. නෑ මේ රටේ මිනිස්සු එක සැනින් ඔබ කල්පනා කරලා බලන්න 4 අතින් එළියට බහැලා පාරවල් ගානේ ගෝල් පේස් කොල්ලන්ට ගහපු කෙල්ලන්ට ගහපු මිනිස්සු හොය පීරුවේ මේක වෙන කවුරුත් හෙව්වේ නෑනේ. වෙන කවුරුත් හෙව්වේ නෑ. ගෝල් පේස් එකේ දරුවන්ට පහර දීපු උඹලා කොළඹ ගිහිල්ලා එනවද කියලා හෙව්වේ. එතකොට මේ මෙතෙන්ට ගෙනාවෙම ජොන්සන් ප්‍රනාන්දුගේ කතාව බලන්න. දේශබන්දු මහත්තයත් එක්ක මහත්තයා කියන්නත් හොඳ නැහැ. දේශබන්දුත් එක්ක යනකොට කරේයක් දාගෙන පියාල නිසාන්ත මෙහෙවම දියත් කරනවා බලන්න. සනත් නිශාන්ත. එතකොට ජොන්සන් ප්‍රනාන්දු ඇතුළේ කරපු කතාව බලන්න. යන් කියලා ගෝල් පේස් එකට යනකොට පෙරලා යනකොට දැන් කියනවා දේශබන්දු මට දැන් පාර්ලිමේන්තුවේ මේ කතාව කිව්වද මම දැක්කා. දැන් මට මේක නවත්තන්න එපා කියලා පොලිස්පති ආරක්ෂක ලේකම කිව්වා කියලා. දැන් පියල් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් ඉදිරියේ මහා ව්‍යසනයක් සිද්ධ වෙනවා කියලා තියෙද්දි මේ මොකා කිව්වත් ඉස්සලා ව්‍යසනේ නවත්තන්න ඕනේ. ඒක ඔහුගේ ඩියුටිය, ජොබ් එක. මේ තමන් බැරි නම් පස්සේ දාලා යනවා මේක. එහෙමනේ මිනිස්සු තමන් ඉස්සරහා මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා.
තමන් ඉස්සරහා මේ ඕන නැති ප්‍රශ්නයක් හැදෙන්න හදනවා මුළු රටක් ගිනි ගන්න හදනවා. එහෙම ඉඩ දෙනවද පියන්? එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරන පොලිස්පතිවරයා සහ විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමාගේ පිටට මේ ප්‍රශ්නේ දාලා බේරෙන්න බෑ එතන මේ ප්‍රශ්නේ ඒ දෙගොල්ලන්ගේ පිටට දාලා බේරෙන්න බෑනේ. එහෙනම් ඒ දෙන්නත් වග කියන්න ඕනේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලනතුවක් කියන්න ඕනේ ඕඩර් දීපු මිනිස්සු කවුද කියලා නම් හොයන්න පුළුවන් දැන්. හරි සරලයිනේ දැන්. එහෙනම් කවුද ඕඩර් දුන්නා කියන්නේ? අද පාර්ලිමේන්තුවේ මම දැක්කා ගාල්ලේ අර ඇමතිව හිටපු ඇමතිවරයා රමේෂ් පතර ඇමතිවරයාත් කිව්වා මේක තමයි ඇත්ත කියලා කිව්වා කියලා. අපේ පක්ෂ නායක අනුරුද්ධ දිසානායක සහෝදරයත් මේක කිව්වා. එහෙනම් දැන් කියන්න පොලිස්පතිට ආරක්ෂකලයන්ට උපදෙස් දුන්නේ කවුද ගහන්න කියලා. නවත්තන්න එපා කියලා උපදෙස් දුන්නේ කියලා කවුද කියලා කියන්න. ඒ නිසා දැන් මේක මෙච්චර සිද්ධ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ සේනාධිනායකයා නවත්තන්න තිබුණානේ. ඇයි නැවැත්තුවේ නැත්තේ? මේ සම්පූර්ණ සියල්ල වෙන්න බලන් ඉඳලා නේ මේ රටේ මේ සාධාරණ අරගලයට මේ දරුවන්ගේ ආදරේ අරගලයට පහර දීපු එකේ රිටර්න් එක තමයි දුන්නේ මිනිස්සු. මේ නිකන් මේ JVP එක පිට මේක පැටවුවට රටේම මිනිස්සු දන්නවා. මේ සිද්ධිය මොකක්ද උනේ සිදුවේ මොකක්ද මේක තියෙන. ඒ නිසා මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ආණ්ඩු ප්‍රතික්ෂේප කරමින් මේ ආණ්ඩු දෙක ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභයට ගෙදර යන්න මහින්දට ගෙදර යන්න කියලා තුන් පාරක් ආණ්ඩු එළවන්නේ මේ අරගල. දැන් මේ කෙටි කාලයක් ඇතුළේ කැබිනට් මණ්ඩල 3ක් විසිරෙවුවා නෑ. රට අරන් යන්න බැරි නිසා මිනිස්සු එළවුවානේ. ඒ එළවන මිනිස්සුන්ට විකල්පයක් ඕනේ විසඳුමක් ඕනේ. ඒ විසඳුම දෙසර මිනිසුන් පෙළ ගැහෙමින් තියෙනවා. ඒ නිසා ඒ විසඳුම මොකක්ද කියලා රටේ මිනිස්සු දන්නවා. ජාතික ජනබලවේග දෙස මිනිස්සු පෙළ ගැහෙනවා. එකතු වෙනවා. රහස්සොත්තු සේවා බුද්ධ්‍යංශ වාර්තා මේ සියල්ල දැන් කියනවා. රටේ මිනිස්සු විකල්පේ තෝරගෙන යන්නේ. ඒක නවත්තන්න තමයි ජවිපෙට මේ චෝදනා එල්ල කරන්නේ අය උත්සාහ කරන්නේ. ඒ නිසා අපි 1992න් පටන් ගත්ත දේශපාලනය ඇතුලේ අද වෙනකන් තිබිච්ච හැම මැතිවරණයම අපේ පක්ෂ සහෝදරවරු ගණනාවක් ඝාතනය කරා මේ දේශපාලන මැරයෝ. හැබැයි අපි එක ගල් කැටයක්වත් ගත්ත නැහැ. එක ගල් කැටයක් ගහලා නැහැ. අපි මේ දේශපාලන ඇතිතරම් පාඩම් ඉගෙන ගත්ත දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා මේ දේශපාලන පාඩම් මේ සමාජය ඇතුලේ බොහොම දුෂ්කර ලෙස දරමින් අපි මේ සමාජයට බොහෝ පාඩම් කියලා දීලා තියෙන දේශපාලන. දැන් අද පාර්ලිමේන්තුව ඇතුලේ මතුවෙන කාරණාවක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අතරින් 150කට වැඩි ජනතාව යුක්ත පුරුදු අරුන්දිගනේ කියන්නේ. අරුන්දිගනේ කියන්නේ. ඉතින් ඔය අරුන්දිග කියන ඒවා විශ්වාස කරන්නේ කවුද? එහෙනම් සමාජිකත්වයේ දීලා තියෙන කවුද? පොලිස්පති. එහෙනම් පොලිස්පති සමාජිකත්වයේ දීලා ඔයා JVP ඔයා මේකේ කියලා දෙන්න ඇති. ඒ නිසා මේ අරගලයේ ඇතුලේ නම් කරපු මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ ප්‍රාදේශ සභාවේ තලාව ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයාගේ නමක් දෙනවනේ. කවුද දෙන්නේ නම් ටික? පොහොට්ටුවේ මන්ත්‍රීලා ගිහලා නම් ටික දෙනවා මෙන්න මේ අය කියලා. අපේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ නම් ටික දෙනවා. අඩුම ගානේ මේ මිනිස්සු එදා පෙරපාලිකවත් ඉඳලා නැහැ. උසාවිය දන්නවා. එතෙන්දී නීති හමුවේ විශේෂයෙන් පක්ෂයක් හැටියට යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක උසාවියට කියලා කරුණු කියනවනේ. අප දෙන්නේ ඒ නිසා. අඩුම ගානේ මේ මිනිස්සු එදා දවසේ පෙරපාලියක ඉන්නවා ෆොටෝ එකක්වත් නැහැ. ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී සමාන මම කිව්වේ මේ නම් කරලා කියනවා මේ අහවල්. ඔබ බලන්නකෝ දැන් කවුද මේ පැමිණිලි දාලා තියෙන්නේ කියලා බලන්න. ඔබේ ෆෝන් එක අරන් බලන්න, මගේ ෆෝන් එක අරන් බලන්න, ඔබේ නිවුස් එක අරන් බලන්න, ඔබේ සියත මේ වගේ ඉන්නවනේ ගහපුන් කවුද කියලා. ගහන්න ආවේ කොහොමද කියලා. මේ අරලියගහ මන්දිරයේ ඇතුලේ ඉඳන් එළියට ඇවිල්ලා පොලිසියත් අල්ලු කරගෙන හිමින් යනකොට දේශබන්දු පෙළපාලිය අර මෙතෙන්ට යනකම් අරන් ගිහලා කොහොම දෙනවද මේ ළමයි එනකොට නවත්තන්නේ කොහොමද? අපි වෘත්තීය සමිතිය එනකොට නැවැත්තුවේ කොහොමද? පෙළපාලි දාලා බැරියර් දාලා එහෙමනේ නැවැත්තුවේ. කෝ ඒවා. නිසා මේක සංවිධානාත්මකව මේගොල්ලෝ කරපු පහර දීමක්. ඒකට වගකිය යුතුයි මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම. ඒකට වගකිය යුතුයි නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා එක බාරව හිටියා. ඉතින් සියලු දෙනාට දඬුවම් ලබා දිය යුතුයි. ඒවා අපේ කරපිට පටවන්න ලිස්ට් හදන්න අලුතෙන් සමාජිකත්වය දෙන්න යන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු අපි කරන්නේ මොනවද කියලා දන්නවා. තෝරගන්න ඕනේ දේශපාලනේ මොකද්ද කියලා අපේ රටේ මිනිස්සු දන්නවා. ඒක තෝරගනිමින් ඉන්න එක වළක්වන්නේ ඒගොල්ලෝ දැන් මේ පරණ කතා කියන්න හැදුවට අපි ඊටාම වගකීමෙන් මේ සමාජය ඉස්සරහා තියෙන ඕනෑම තැනකදී මැදිහත් වෙනවා. අපි මැදිහත් වුණා. එදා ගහනකොට අපේ පක්ෂ නායක අනුර සානායක සහෝදරයා, ලාල්කාන් සහෝදරයා, හඳුනි සහෝදරයා, නලින්ද සහෝදරයා මම අපි ආවා මෙතෙන්ට. ඔබ බලන්න අපි එන්න කිව්වා මිනිස්සුන්ට මේක වැරදි වැඩක් මේ කරන්න යන්නේ. මේක බේරන්න ඕනේ. මේ තරුණයෝ කරන සාධාරණ අරගලයට පහර දීපු මේ මිලේච්ඡ පහර දීම නවත්තන්න ඕනේ. අපි ආවා එතෙන්ට. දැන් ඔබතුමාට එතෙන්ට යන්න පුළුවන් වුණා. සහ අපි දැක්ක එතෙන්ට ගිහිල්ලා හැසිරෙන ආකාරය සහ ඒක අනිත් පැත්තට විපක්ෂ නායකවරයා රටේ එතෙන්ට එනවා. ආවට පස්සේ විශේෂයෙන්ම ඔවුන්ගේ පාර්ශවයෙන් උච්චෝදනා කරන ජනතාව විමුක්ති පෙරමුණේ පිරිසක් විශේෂයෙන් විපක්ෂ නායකවරයා වෙතන ගෙලව ගත්තා කියන්නේ. දැන් පියල් ඒ අරගලය බලන්නකො. නිර්පාක්ෂිකයි. ඒ අරගලය නියෝජනය කරන්නේ මේ රටේ අදූෂිත දේශපාලනය ඉල්ලා හිටින්නේ.
දේශපාලඥයත් සඳලු තලෙන් පහළට බහින්න ඕනේ. අපේ රට වැටිලා තියෙන තැන ගැන මේ අරගලේ කතා බහ කරමු. ඒ අරගලේ ඉන්න දරුවෝ කියන්නේ මොකද්ද? දේශපාලනය සඳලු තලේ ඉන්න බෑ. ඕත් එන්න ඕන ජොබ් එක බාර දුන්නා නම් ගොවියාගේ වැඩේ කරනවා, කම්කරුවා වැඩේ කරනවා, දේශපාලඥයා බෑ අද එහෙමද කරන්නේ? නෑ. ඉතින් අපි එතෙන්ට ගියේ ඒ අරගලේ නියෝජනය කරන කොටස්කරුවන් ලෙස. ඔවුන් බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනයේ නියෝජිතයන් ලෙස. ඔවුන් අපේක්ෂා කරන සමාජ පරිවර්තනය පිළිබඳව අපි දැනටමත් අපේ භාවිතාව ඇතුළේ ඔප්පු කරලා තියෙනවා. හැබැයි විපක්ෂ නායකතුමා ආවේ කොහෙන්ද? අර පිරිස ආපු පැත්තෙන්ම වාහන 4ක ඇවිල්ලා අර ප්‍රභු ආරක්ෂක පිරි දාගෙන එනකොට මට හිතෙන්නේ ඉතින් එතන ඉන්න පිරිස වලට දැනෙන්නේ නැති. ඔහොම ඔය ආරක්ෂා දුන්නේ නැහැ නේ මෙතෙන්ට කියලා. ඒක විපක්ෂ නායකවරයාට මේ මහා පොළව තේරෙන්න ඕන ඉස්සල්ලා. ඔබතුමා ප්‍රතික්ෂේප කරනවාද විශේෂයෙන්ම මෙතෙන්ට ආපු වෙලාවේ ජනතා විමුක්ති පුරවණීය සමාජිකයන් විශේෂයෙන්ම සමාජවාදී තරුණ සංවිධානයේ පිරිස තමයි ඔව් එලව ගත්ත කියලා චෝදනා කරන්නේ. නෑ මේවා හරි ලාභයට කියන කතානේ. අපි හිතනවා ඒකත් නොවුන නම් හොඳයි කියලා. විපක්ෂ නායකට නෙමෙයි. රටේ සිදුවෙච්ච සිදුවීම් සියල්ල නොවුන නම් හොඳයි කියලා අදටත් විශ්වාස කරනවා අපි දේශපාලනිකව. ඇයි? මේ ව්‍යසනයේ ඇතුලේ මිනිස්සු ඇති තරමට පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ පීඩාවට පත් වෙච්ච ව්‍යසනය ඇතුලේ මිනිසුන්ගේ කෝපය, වෛරය අපි දැක්කා. ඊට කලින් පෝලිං වල කී දෙනෙක් මැරුණාද පියල්? 9 දෙනෙක් මැරුණා පෝලිං වල. එදා දවසෙත් 9ක් මැරුණාද 8ක් මැරුණා. 9 දෙනෙක් පෝලිං වල මැරුණා. තෙල් පෝලිම පැන්නා කියලා ගම් පහ ගහලා මැරුවා. මිනිසුන්ගේ වෛරය පිට කරේ ළඟ ඉන්න එක එක්ක. එහෙම වුණේ. ඉතින් එතකොට ඒ සිදුවීම ගෝල් පේස් එකට පහර නොදුන්න නම් ඔබ මම කල්පනා කරමුකෝ. අද මෙහෙම තත්ත්වයක් තියෙනද අපිට කතා කරන්න. අද නෑ. අදත් ගෝල් පේස් දරුවෝ එතන ඉන්නවනේ. ඒ සටන් කරන දරුවෝ. දැන් එතකොට අර 4 වෙනිදා සහ 5 වෙනිදා සිද්ධිත් එක්ක බැලුවට පස්සේ 9 වෙනිදා සිද්ධියට විතරක් ලඝු කරන්න පුළුවන්ද මේ ගැටුම් පටන් ගත එතනින් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. 4 වෙනිදා 5 වෙනිදා ශාන් සේමසිංහ මන්ත්‍රීවරයාගේ එවකට ඇමතිවරයෙක් ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔබ බලන්නකෝ 3 වෙනිදා රටම ඇඳෙනිත් දැම්මනේ අප්‍රේල්. ඔබ කියන්නේ ඒ 4 වෙනිදා 5 වෙනිදා. ඔව්. අප්‍රේල් මාසේ. මැයි නෙමෙයිනේ. නෑ. එතකොට 3 වෙනිදා ඇඳෙනිත් දැම්මේයි මුළු රටේම එල් කට්ටිය එළියට බහිනවා කියලා. හැබැයි ඊට කලින් නේද මිරිහානි සිද්ධිය වුණේ. ඒතර මේ ඔක්කොම දන්නවනේ. ඒතර රට ඇතුලේ මේ පිළිබඳ විරෝධයේ දිගටම මේ පොලිමේ හිටියනේ මිනිස්සු මාර්තු අවසානයේදා ලයිට් කපනවා පැය 15ක්. තෙල් නැහැ. පෙට්‍රල් ටික නැහැ. වාහනේ දුවා ගන්න බෑ. ආප්පේ උයා ගන්න බෑ. කඩේ වැහිලා. පාරයිනේ කොල කැඳ රත් කරන්න බෑ. ගෑස් එක නැහැ. මිනිස්සු දවස ගානේ පීඩාවට පත් වෙමින් ආවනේ. අවුරුදු කෑවේ නැහැනේ මිනිස්සු පියා. අවුරුදු කෑවේ නැහැනේ. ඒ ප්‍රශ්න ඇති වෙනකොට ප්‍රශ්න මෙච්චර දුර ගියේ නැතුව ඉවරුනේ ඇයි? මේ එහෙම ප්‍රකෝපකාරී ලෙස හැසිරෙනකොට ඒ අතර හිටපු කණ්ඩායම මේක නැවැත්තුවා. සමහර අය සමහර සිද්ධි වෙන එකටම නැවැත්තුවා. ඔබ දකින්න සමාජ මාධ්‍ය වල තවත් තියෙනවා ගල් ගහන්න එපා කියලා අරගල උද්ඝෝෂණ තිබිච්චාන දරුවෝ එහෙමම කියනවා. ප්‍රචණ්ඩ කාලේ සැසුණා මේ ගෝල් පේස් පිටියටත් සංවිධානාත්මකව මෙහින් කට්ටියනට පිටිපස්සෙන් උද්ගහන්න පටන් ගත්තා. කට්ටිය බස්සලා හිටියා මේකට ගහන්නම. නේ? ඒ නිසා සංවිධානාත්මක කරන මේක. ඒ නිසා එහෙම මේට කලින් වෙච්ච සිදුවීම් අප්‍රේල් මාසේ වෙච්ච සිදුවීම් නෙමෙයි 9 වෙනිදාට බලපෑවේ. 9 වෙනිදාට සම්පූර්ණ බලපෑවේ මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයෝ අරලියගහ මන්දිරයට ගෙනාපු කණ්ඩායම් සංවිධානාත්මකව. ආයුධ දීලා, බොණ්ඩ දීලා, තුවක්කු දීලා දැක්කනේ තිබිච්ච දේවල්. යකඩ පොළු දීලා. නේ? ඒ නිසා මේ අර නීති අතට ගත්ත මැරයෝ ලයිසන් චණ්ඩි ආවයිදා. අරලියගහ මන්දිරේ ලයිසන් එක අරන් එනවා ගහන්න. ඉතින් ලයිසන් දුන්න මිනිස්සුන්ට දැන් දඩුවම් දෙන්න එපා ඉස්සල්ලා. නිසා එහෙම නොවුනා නම් අද අපිට මැයි 9 වෙනිදාවක් කතා කරන්න වෙන්නේ නැහැ පියා. මැයි 9 වෙනිදා කතා කරන්න වෙන්නම මහින්ද රාජපක්ෂ තුළු මේ මැර කණ්ඩායම කරපු මේ ඊටාම නින්දිත ක්‍රියාවලිය නිසා තමයි අපිට මැයි 9 වෙනිදා පිළිබඳව කතා කරන්න. ඒ නිසා ඒගොල්ලෝ වපුරපු හැටියට තමයි නෙලාගත්තේ. වපුරපු හැටියට තමයි නෙලාගත්තේ. අද සමාජයේම දකිනවා, සමාජයේම දන්නවා යායුතු මිනිස්සු යන්න ඕනේ. යන්න නැතුව තවදුරටත් ඉන්න තවත් ඩීල් දාන ආණ්ඩුව හදමින් ඉන්නේ මේ නිකන් නෙමෙයි මේ හොරකම් කරපු තා කොල්ල කාපුවාගේ ප්‍රමාණය විශාලයි. යන්න බෑ නිකන්. සමහරු 8 වෙනිදා රෑම ගියා. ඔව් අපේ කාරණාව දෙක පිළිබඳව කතා කරන්න ඕනේ. අපි කතා කරමින් හිටියේ මේ 9 වෙනිදා සයි ආසුද සිද්ධු මාලාව නිසා ඒ කාරණාවන් අපි ඉවර කරගෙන යමු. දැන් ඒ වගේම ඔබ නගන තර්කය 9 වෙනිදා ඒ එල්ල කරපු ප්‍රහාරය ඒක අමානුෂිකයි. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒකට ප්‍රතිප්‍රහාරය තමයි මේ එල්ලුනේ කියන කාරණාව. නමුත් අද දවසේදී විශේෂයෙන්ම හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා හිටපු අමාත්‍යතුමන් බරපතල චෝදනාවක් කරනවා ජනතා විමුක්ති පෙරමුණට කෙලින්ම ඇඟිල්ල දික් කරලා මාර්තු 23 වෙනිදා ඔබේ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා මේ ආණ්ඩුව එලවන්න ඕන නම් අපිට ව්‍යවස්ථාව ඇතුළේ එලවන්න ඉඩක් නැහැ. වරෙල්ල පාරට අපි පාරට බහලා එලවමු කියලා. ඒ ආරාධනාව නෙවෙයි මේ තරුණ පිළිගන්නේ. ඉතින් අපි මාර්තු 23 වෙනිදා ආරාධනාව කරේ. අපි රටේ මිනිස්සුන්ට අදත් කියනවා.
අදත් කියන රටේ මිනිස්සුන්ට රටේ ජනතාව පාරට බැස්සොත් මේ ආණ්ඩුව එලවන්න පුළුවන්. එහෙම නෙලෙව්වේ. මහින්ද රාජපක්ෂයි කැබිනට් එකයි 6 වෙනිදා අයින් වුණේ ඇයි? 6 වෙනිදා කරපු දැවැන්තම හර්තාලේ ලංකා ඉතිහාසයේ 53වත් කරේ නැහැ. එහෙම හර්තාලයක් පියන්. මුළු රටම වැහුවා වරායේ සිට. ඒකට බය වෙලානේ කැබිනට් මණ්ඩලය අයින් වුණේ. ඒ අයින් වෙන්න එපා කියලානේ කට්ටිය ආවේ. ඒ නිසා මේ රටේ වැඩ කරන පන්ති අපි දන්නවා. වරාය නැමැත්තුවොත් අපේ 9 වෙනිදා ප්‍රහාරයට අදාළව ගත්ත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් මහා වැඩ වර්ජනයක්. 9 වෙනිදා ප්‍රහාරයෙන් අපි දවල් 2ට දෙකමාර වෙනකොට අපි වැඩ වර්ජන ප්‍රකාශයටපත් කළා. වරාය ඔක්කොම නවත්තලා ගෙනාව මෙහාට. සේවකව ආවා ගෝල් පේස් පිටියට. රෝහල් වල සේවකව අහුවෙච්ච බෙහෙත් කරන් දුවන් ආව පහර දීපු දරුවන්ට බෙහෙත් කරන්න ඕන. ලෙඩ වෙච්ච අය බෙහෙත් දෙන්න ඕන කියලා. බැංකුව බැස්සා, BOI එකේ මිනිස්සු බැස්සා, විදුලි බල මණ්ඩලයේ මිනිස්සු බැස්සා, CJR එකේ මිනිස්සු බැස්සා, වටේ තියෙන සියලු ආයතන වල වැඩ කරන සේවකයෝ එළියට බැස්සා. ඒ නිසා වැඩ කරන මිනිස්සු එළියට බැස්සොත් මේ රට එක අඟලක්වත් යන්න ඉස්සරහට පියා. මේ රට එළියට පුළුවන් මේ ආණ්ඩුව එලවන්න. ඒ ආණ්ඩුව එලවන්න පුළුවන් මේ රටේ මිනිස්සුත් එක මේකට බහින්න ඕන. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගොවියෝ පොහොර නැති සාරගල කරා පියා. මේ එක අරගලයකවත් ඔබ දැක්කද? පාන් ගෙඩි 150ට ගියා, පරිප්පු ටික 450ට ගියා, සීනි 280ට ගියා කියලා පඩි ඉල්ලන අරගලයක් දැක්කද ඔබ? එක සටන් පාටයක් දැක්කද ඔබ? මුංගෙන් ඒවා ඉල්ල වැඩක් නැහැ කියලා වැඩ කරන පන්තිය තීරණය කළා තියෙනවා. නිසා අපි එදත් කිව්වේ ඒකයි. මේ අයගෙන් උත්තර ඉල්ලුවට වැඩක් නැහැ මුන් එලවන්න ඕනි. පාර්ලිමේන්තුවට එලවන්න බෑ 140ක් තියාගෙන එහාට මෙහාට සෙල්ලම් දානවා. අද රනිල්ව පාවිච්චි කරන්නේ 35 වීල් එකට ඒ නිසා. ඒ නිසා ජනතාව පාරට බැස්සොත් මේ ආණ්ඩුව එලවන්න පුළුවන්. දෙපාරක් නෙමෙයි තුන් පාරක් කැබිනට් එක එලවුවා මේක. හිටිච්ච කැබිනට් එක එලවුවා, ටිකිරි කැබිනට් එක එලවුවා, ඊළඟට පත් කරපු කැබිනට් එකත් එලවුවා. මේ පත් කළා තවත් කැබිනට් එක පත් කරගන්න බැරුව ඉන්නේ ඇයි? ඊළඟට පත් කරන කැබිනට් එක පත් වෙනකොට ආයෙත් පත් වෙන රටේ මිනිස්සු. ඒ නිසා මේ පත්තු කරන්න බැරුව ඉන්නේ. පද හදා ගන්න බැරුව ඉන්න කැබිනට් එක තවම. පත් කරන්නේ නැහැ කැබිනට් එක. කාගෙන්ද පත් කරන්නේ? ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා රටේ මිනිස්සු එළියට බැස්සොත් රටේ මිනිස්සු අතේ බලය තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි පාර්ලිමේන්තුවේ තියෙන මිනිස්සු අතේ තියෙන බලය. නිසා රටේ මිනිස්සු එළියට බැස්සොත් ආණ්ඩුව එලවන්න පුළුවන්. නිසා 23 කියපු කතාව හරි. ඒක අපි ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි ඒ ගල් ගහලා බොණ්ඩ දීලා සාධාරණ අරගලයක් කරපු මේ ආදරේ අරගලය කරන තරුණයන්ට පහර දීලා නෙමෙයි පියා. අපි පාරට එනවා මිනිස්සුන්ට පාරට ඇවිල්ලා පාරේ සටන් කරනවා මිනිස්සුත් එක්ක. හැබැයි අපි ගල් ගැහුවේ නැහැ. අපි පොළු ගැහුවේ නැහැ. කැඩුවේ නැහැ. ගේට්ටු කැඩුවේ නැහැ. වෙළඳ කලාප ඔක්කොම ටික වැහුවා. 28 වැහුවා. 5 වැහුවා. 6 වැහුවා. 9 වැහුවා. අපි කොහෙද ඩැමේජ් කරා කියලා ආරංචි තියන්නේ නැහැ. පාරට බැස්සොත් ඔක්කොම නවතිනවා. නැවතිච්ච දවසට ආණ්ඩුවට යන්න වෙනවා. තුන් පාරක් කැබිනට් එක ගියා. ගෝඨා විතරයි ඉතුරුනේ. ගෝඨා බේර ගන්න රනිල් ගෙනාවා. ඒකයි මේ කරපු ඩීල් එක. ඒ නිසා ඒ නාලක ගොඩ හේවට කියව ගන්න විදිහට ඕන විදිහට කියව ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇමති දෝර දාලා ගියයි රට කරන්න බැරි නිසා. ඒ නිසා ඒ 9 වෙනිදා සිද්ධිය ඇති කරේ නැත්තම් නාලක ගොඩ හේවටත් අද කියන්න දෙයක් ඉතුරු නැද්ද? නෑ. කැබිනට් මණ්ඩල 3ක් එළෙව්වේ මිනිස්සු පාරට බහලා තමයි. ඉතින් ඉගෙන ගන්න එකේ. යළිත් ඔබ කැළඹෙන දේශපාලනයේ කතාව ස්ටුඩිය සමග අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා සමග අපි විශේෂයෙන් 9 වෙනිදා ප්‍රහාරය සහ ආසුත කාරණාවන් පිළිබඳ කතා බහ කරමින් සිටියේ. දැන් විශේෂයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් නැගෙන චෝදනාවන් ඔබ ප්‍රතික්ෂේප කරනවා සහ ඒකේ 9 වෙනිදා ප්‍රහාරයට ආපු පිරිසට තමයි ප්‍රතිප්‍රහාරය එල්ලුනේ කියන කාරණාවත් මතු වුණා. දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ වුණේ නැති කලාකරුවෙක් හැටියට ඉරාජ් වීරරත්න අද දවසේදී ප්‍රකාශයක් කරනවා 9 වෙනිදා රාත්‍රියේදී ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔහුගේ වාහනය වට කරගෙන ඔහුව මරන්න හැදුවා. නැත්නම් ඔබ ඝාතනය කරන්න තත් කරා කියලා. ඔහු ඍජුවම ජනතා විමුක්ති පෙරමුණට තමයි මේ චෝදනාව දාන්නේ. මේ කලාකරුවෙක් කිව්වහම කලාකරුවෙකුට තියෙන ගෞරවය නැති කරන්න ඕන නැති නිසා මම ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. කලාව වෙනුවෙන් නෙමෙයි ඔහු වැඩ කරන්නේ වෙනත් ඌමනාවක් වෙනුවෙන්. කලාව ඔහු වෙන වැඩක යොදවලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත ගත්තොත් එහෙම. ඒ නිසා ඔහු ඒ කියන්නේ ඔහුව වට කරගත්ත අය JVP කියලා කියන්න තරම් එහෙමනම් මේ ඔහු දන්න අය වෙන්න ඕනේ. එහෙම නැත්නම් JVP කියලා බෝඩ් ගහගෙන ඉන්න ඕනේ. එහෙනම් ගහගෙන හිටියනම් සුවර් එකට මෙයා දාපු කට්ටියක්. ඒ කියන්නේ එයා දන්න කට්ටියක් එහෙනම් JVP කියලා මේ කැප් දාගෙන ටී-ෂර්ට් ගහගෙන හිටියනම් එහෙනම් එයාම හදපු ප්ලෑන් එකක්. දැන් පුදුම වැඩේ කියන්නේ දැන් ඒ ගෙවල් වල වටේ පිටේ මිනිස්සු මේ ගැන මොකුත් කියන්නේ නැහැ නේ.
එක්ක මේ සම්පූර්ණ මේ අයගේ දේශපාලන සැලැස්ම, එයාගේ ඌමනාව, සමාජ මාධ්‍ය භාවිතාව, හැසිරීම ඇතුළේ මේ වෙනකොට අපිටත් ආරංචිලා තියෙනවා. ලක්ෂ 800ක් වියදම් කරනවා දැන් ජවිපෙට මඩ ගහන්න. ජාතික ජනබලවේගයට මඩ ගහන්න. මේ සිද්ධිය පාවිච්චි කරලා සමාජ මාධ්‍ය තුල, සමාජ මාධ්‍ය ජාලා තුල මේවා ගැන කියන්නේ. ඒ නිසා ඔය හැම මහත්යෙකුටම කියන්න ඕනේ මේ රටේ සමාජ මාධ්‍ය තුල මේ වගේ ඇත්ත තියෙනවා දැන්. ඒ නිසා ඒ ඇත්ත ඇතුලේ සැරිසරනකොට ඔහෙලා කවුද කියලා, ඔහෙලා කරලා තියෙන්නේ මොනවද කියලා රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා තවදුරටත් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න ගියපුවාම වෙන දේ තමයි ඉරාජ් රට දැන් වෙලා තියෙන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න තියෙන්නේ. දන්නවනම් ඔච්චර දියන් එහෙම කියවෙන්න ඕනේ අපරාධනේ. නේද? එතකොට දඬුවම් දෙන්න අත්අඩංගුවට ගන්න කරයි. ඒ නිසා මේ සම්පූර්ණ බොරු පතුරවන, බොරු වපුරවන සමාජ මාධ්‍ය හැසිරීම වලට ඉඩ හදනවා මිස මේක තවදුරටත් Tamanට වාසියක් කරගන්න මැදිහත් වෙනවා මිස මේ ඇත්තක් කියන මිනිස්සු කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ අය සමාජය මේ අය ගැන දන්නවා. ඒ නිසා මේ විදිහට අපි ගිහිලා දැම්ම පැමිණිලි. මේ ඉරාජ්ට බැරි වුණාට අපි ගිහිලා දැම්ම පැමිණිලි. මේ තියෙන්නේ මේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු හැටියට මමත් ඒ වගේම අපේ උදේනි දිසානායක සහෝදරයාත් අපි දෙන තමයි සම කැඳවුම්කරුවන් හැටියට තියෙන්නේ. මෙන්න පොලිස්පතිලට දාපු පැමිණිලි. පොලිසියේ CIB මේ තියෙනවා, ඔබට මට පෙන්වන්න පුළුවන් නම් මේ සමීපව මේ තියෙනවා CIB තුන්වෙනි පොතේ 3 පොත 394 ඇලයිරක් 16 පැමිණිල්ල. CIB එක මෙන්න අපිට දහපු රිසිට් එක මෙන්න පැමිණිල්ල. ඒ නිසා අපි රාජ්‍යයට කියන්න ඕනේ මේ පැමිණිලි දාන විදිය. තමන්ට පහර දෙන්න හැදුවා මේ පැමිණිලි දාන විදිය කවුද චෝදි? අපි කියලා තියෙනවා මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන, හිටපු MCB රත්නායක, හිටපු ඇමති සනත් නිසාන්ත, හිටපු ඇමති පවිත්‍රාදී වන්‍යාච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොල්ල, රේණුක පෙරේරා, කංචන ජයරත්න, මහින්ද කහඳගම යන සැකකරුවන්. මේ නම් දාලා තියෙනවා. ඇතුළු DIG දේශබන්දු තෙන්නකෝන් ඇතුළු මැරයන් වහාම අත්අඩංගුවට ගන්න කියලා මේ පැමිණිලි දාන විදිය. දන්නේ නැත්නම් ඉරාජ්ට පැමිණිල්ලක් දාන්න කියලා දෙන්න. ඒ නිසා නම් තියෙන ටික දාලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒ නිසා මේ තොරතුරක් තියෙනවා නම් තහවුරු කරන්න පුළුවන් නම් සාක්ෂි තියෙනවා නම් සමාජ මාධ්‍ය ඇතුලේ නිවුස් වල ඔබේ වාර්තාකරුවෝ සියලු දෙනා දැක්කා මේ මෙහෙයුම සිද්ධ වුණේ කොහොමද කියලා. ඒ නිසා මේ සමහර සිදුවීම් පිළිබඳ සැක සහිතනුත් තියෙනවා තමයි. හැබැයි අපි කියන්නේ මේ කිසිවක් සිදු නොවුණා නම් හොඳයි කියන තැන ඉඳන් තමයි දැනුත් මම කරුණු දක්වන්නේ පියාල්. මොකද අපි මේ ප්‍රචණ්ඩත්වයෙන් මේ සමාජය ඇති තරමට බැටකාලා තියෙන්නේ. ඒ නිසා අපිට ඕනේ දැන් අලුත් ලෝකයක්. ඒ අලුත් ලෝකේ ඉල්ලන තරුණයෝ තමයි තමන්ගේ සිහින හොයන් තමයි මේ අරගලය කරන්නේ ගෝල් පේස් එකේ. තමන්ට නැති වෙච්ච සිහින හොයනවා. ඒ සිහින හොයන තරුණයන්ට කරපු මේ පහර දීමට තමයි රටේම සිහින බොද වෙච්ච මිනිස්සුන්ගෙන් ප්‍රතිපහාර හම්බුනේ. මතක තියාගන්න. ඒ නිසා රාජපක්ෂලා හිතන් හිටියා හැමදාම මිනිස්සු ඉඳී කියලා නැමිලා කොඳු වකුරු කරන්නේ නැහැ. මිනිස්සු කොඳු කෙලින් කරලා මේ දූෂණයට වංචාවට එරෙහිව විතරක් නෙමෙයි මේ රට මෙතෙන්ට වට්ටපු පාලනයට විරුද්ධව නව පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් තමයි මිනිස්සු එදා මේක තුනේ පෙළ ගැහුනේ. ඒ නිසා ඒකෙන්වත් දැන්වත් පාඩම් ඉගෙන ගන්න ඕනේ. තවත් මේක ඇතුලේ බොරු නොකිය රට ඉස්සරහා ඇත්ත පිළියන රටේ මිනිස්සුන්ට අවශ්‍ය පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් ඉඩ දෙන එක තමයි දැන් මේ පාර්ලිමේන්තුවට තියෙන වගකීම පියන්න. විශේෂයෙන්ම දැන් ඔබතුමාලා මේ ලිපිය යොමු කරන්නේ 9 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එදිරිදී ඔබලා හඳුනා ගන්න මේ පිරිස අත්අඩංගුවට ගන්න කියලා. දැන් මේකේ අද දවසේදී වෙන විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේක වෙනුවෙන්. දැන් මේ වෙනකොටත් හිටපු අමාත්‍යවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වර්තමාන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකෙන් සෑහීමකටපත් නොවී ඔබලා කාව හරි ඉලක්ක කරන බවක් පේනවා. මෙන්න මේ අය මෙතෙන්දී අත්අඩංගුවට ගත්තා. දැන් ඔබ බලන්නකෝ ඉස්සල්ලාම අත්අඩංගුවට ගත්තේ කවුද? මොරටුව නගර සභාවේ සුළු සේවකයෙක්. මේ දේශබන්දු තෙන්නකෝන් එක සනත් නිසාන්ත දැන් මේ මෙහෙයුමට කට්ටියක් අරන් එනවා පේනවා. එතකොට අර අනිත් മന്ത്രിවරයා ගම්පහ. නේ එතකොට මේ ඇතුලේ ඉඳන් කතා කරපු මිනිස්සු අපි දැන් යන් කී ගහපු වීඩියෝ රට හැමතැනම තියෙනවා. මහින්ද රාජපක්ෂ අපි මේවට බය නැහැ කියලා අපි ඕන එකක් බේර ගන්න ලෑස්ති කියලා කියපු වීඩියෝ රට හැමතැනම තියෙනවා. මේ කවුරුවත් ගන්න නැතුව ඉදි තමයි අපි 13 වෙනිදා ගිහලා පැමිණිලා දැම්මේ. අපි 13 වෙනිදා පැමිණිලට ඊයේ තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒ වෙනකොට 460ක් විතර රට වටෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අයගේ ප්‍රාදේශීය දේශපාලඥයන් දීපු ලයිස්තු වලට. ඒ නිසා මේ අපි කියන්නේ මෙතන හිටපු නැති කට්ටිය ගන්න කියලා. මෙතන හිටපු නැති මේ නම් කරලා තියෙනවානේ අපි. අපි මේ නම් කරලා තියෙනවානේ. මෙතන හිටපු මේ මැරකමට මිනිස්සු ගෙනාපු බොණ්ඩ දීපු ආයුධ ගෙනාපු වාහන ගෙනාපු මැරයෝ කවුද කියලා නම් කරලා කියනවා. ඒ කියන්නේ මේ අපිට මෙතන කවුරුවත් පෞද්ගලික ප්‍රශ්න තියන අය නේ. එහෙනම් ගෝඨා ගෙදර යන්න කියලානේ කියන්නේ. අපි දැන් ගෝඨාබේට කියන්නේ
ගෝඨාභය මේක නවත්තන්න මැදිහත් නොවන නිසා ඔහු අසාර්ථකයි කියලා නැවත ඔප්පු කළා තියෙන දැන් එයා යන්නම ඕනේ. දැන් එයා යන්නම ඕනේ. මෙච්චර ව්‍යසනයක් වෙනකන් රට ඇතුලේ බලන් හිටියනේ. තමන්ගේ අයියා නිසාද? අයියට පැනලා යන්න ප්ලේ හෙලිකොප්ටරේ දුන්නා ඊට පස්සේ. බයි මේ ආරක්ෂා කරන්න එනවා. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න නම් එහෙමනේ දඬුවම් දෙන්න ඕන. එනිසා මේ වැරද්ද කවුරුත් අපිට පෞද්ගලික ප්‍රශ්න නැහැ. හැබැයි ප්‍රශ්නේ හැදුවේ කොතනද? ප්‍රශ්නේ කොහොමද හැදුනේ කියලා මුළු රටම දැනගෙන ඔබට මාර මතු කරපු කාරණාව දැන් විශේෂයෙන්ම හිටපු ග්‍රාමාත්‍යවරයාට කොළඹින් පිට වීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා කියන කාරණාව. ඒක පිළිබඳ පැහැදිලි කිරීමක් කර ආරක්ෂක ලේකම්වරයා ඔහු කිව්වේ කවුද අපේ ළඟට ඇවිල්ලා ආරක්ෂාව ඉල්ලන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව දීම අපේ යුතුකමක් කියලා. ජීවිත ආරක්ෂාව ඉල්ලන්න ඕනේ අයි. ජීවිත ආරක්ෂාව ඉල්ලන්න ඕනේ අයි. අර සාධාරණ අරගලයේ හිටපු තරුණයන්ට ගහපු නිසා රටක මිනිස්සු ඇවුස්සුනානේ. ඇයි ඒ ආරක්ෂක ලේකම්ට මතක් වුනේ නැද්ද මෙතන ඉන්න මිනිස්සුන්ට මේ ආරක්ෂාව දෙන්න ඕනේ කියලා ගෝල්පේස් එකේ මිනිස්සුන්ට? ඇයි ඒ ආරක්ෂක ලේකම්ට මතක් වුනේ නැද්ද තමන්ගේ හමුදාව පොලිසිය දාලා අර මයිනගෝ ගමේ හිටපු වර්ලේගහ මන්දිරේ ඉස්සරහා හිටපු මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා? මේ මිනිස්සු ඇවිල්ලා කාටද කියන්නේ ආරක්ෂක ලේකම්ට? ළඟ හිටපු පොලිසියට කිව්වා රකපල්ලා කියලා. ළඟ හිටපු හමුදාව STF එකට කිව්වා අපිව බේර ගන්න කියලා. ඇයි එතකොට ඒ ආරක්ෂක ලේකම් මොනවා නිසාද මේ රකින්නේ? මේ දේශපාලන රැකවරණ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ හැමෝම එකතු වෙලා මේ වැඩේ කරේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ වැඩේ කරේ. එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහනේ. මයිනගෝ ගමටවත් ගෝල් පේස් එකටවත් ගැහුවේ නැත්තම් මේ ප්‍රශ්නයක් නැහැ. ඔය ආරක්ෂක ලේකම්ට තිබුණානේ වහාම මේ පිරිස අනිත් පැත්තට යවලා මේ ගැටුම හදන එක නවත්තන්න කියලා. ඒක කරේ නැහනේ. එතකොට ආරක්ෂක ලේකම් ඒ අය තමන්ගේ පහර දෙන්න එනවා කියලා කියද්දි මේක නවත්තන්න කියලා කියද්දි ඒකට වචනයක් කතා කරේ නැහැ ආරක්ෂක ලේකම්. දැන් මේ වෙන සාධාරණීකරණය කරන්න හදනවා. නෑ හිරේ යන්න ඕනේ උන් හිරේ යවන්න ඕනේ. වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕනේ. මෙච්චර කල් අපේ සමාජයේ නිවැරදි නොවුනේ වැරදිකාරෝ රැක්කා, හොරු නිදහස් කරගත්තා. ඒවට සමාජය ඇතුළේ ඉඩ නැහැ කියලා දැන්වත් තේරුම් ගන්න ඕනේ. අපේ ඔතන ඉදිරියට යන දැන් විශේෂයෙන්ම අපේ දකිනවා මේ ප්‍රහාරය තුල සහ අයින් පසු කාරණාව තුල පශ්චාත් ප්‍රහාර යුගය තුල දිගින් දිගටම අපි අර දැන් කතා කරපු කාරණාවන් එක්ක ජනතා විමුක්ති පෙරමුණ දෙසට ඇඟිල්ල දික් වෙනවා. පාර්ලිමේන්තුව තුල ඊයේ සහ අද දවසේදී කතා කරපු කතා වලින් භාගයට භාගයක් ගත්තට පස්සේ ඒ සියල්ල චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඇයි මේ සියල්ලෙන් මෙහෙම චෝදනාවන් ජනතා විමුක්ති පෙරමුණට එන්නේ හේතුවක් නැතුව? ජනතාවගේ ප්‍රසාදය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට එනකොට සතුරාගේ විවේචනය අපිට එනවා. ඒක හරි සරලව කිව්වොත් ආසන තුනක් තියෙන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ 100ක් ඡන්ද තියෙන දේශපාලන ව්‍යාපාරයක මේ රටේ පාර්ලිමේන්තුව ඇතුලේ බලය අත්පත් කර ගැනීම සඳහා මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් එනවා කියලා දැක්කහම ඒ බලය දාලා දුවන මිනිස්සු ඒ දෙන බලය දෙන්න හදන ජනතාවට තව අවිශ්වාසයන් හදන්න ගන්න උත්සාහයක් වෙන මොකුත් නැහැ මේක ඇතුලේ. අපිට තියෙන්නේ ආසන තුන නෙමෙයි. ආසන තුන තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ වුණාට මේ රටේ ජනමතය ඇතුලේ අපි ආසන තුන නෙමෙයි කියන්නේ. ඒ නිසා තමයි ආසන 100 ගාණක් තිබිලා ආණ්ඩුවක් කරගන්න බැරි වෙලා තියෙන්නේ. නේද? දැන් අපි ඒ කාරණා පිළිබඳව කතා කරද්දී පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එනකොටත් අපි කතා බහ කරද්දී කතා කරේ නැහැ. අපේ පිළිබඳ ජනතාව තියෙන විශ්වාසය වැඩි වෙලා අපේ ඡන්ද ප්‍රමාණය සහ අපි පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙන කාරණාව. මේ දැන් ඉන්න තැන ඊටත් වඩා අධිතාක්ෂීරුවක් කියලා හිතන්නේ නැද්ද? නෑ පියල් මේක අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂව මේ රටේ මිනිස්සු අධිතාක්ෂීරුවක් කියලා විශ්වාස කරන්නේ. ඔබට මතක ඇතිනේ පත් වෙලා ටික දවසක් යනකොට පාරවල් වල බෝඩ් මාරු කරා රාජ්‍ය ලාංඡනය විතරයි. ඔෆිස් වල ෆොටෝ අයින් කරා රාජ්‍ය ලාංඡන විතරයි. පාරවල් අයිනේ පිරිසිදු කරන්න පටන් ගත්ත බස් වල පරණ බස් වල තින්ත ගාලා චිත්‍ර අඳින්න පටන් ගත්ත තරුණයයි අලුත් ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි නෑ. ගොවියෝ පුරන් කොඹුරු වපුරන්න පටන් ගත්තා. කැලෑ හිටවන්න පටන් ගත්තා. නැවතුනේ කොහෙන්ද? කැලෑ කපනකොට පරිසරවේදියෝ හිටවන එක නවත්තලා තියෙන කැලෑ ටික බේරන්න ෆයිට් කරන්න පටන් ගත්තා. ගොවියට පොහොර ටික නැති වෙනකොට ගොවියා ගොවිතැන වෙනුවෙන් ෆයිට් කරන්න පටන් ගත්තා. චිත්‍ර ඇඳපු ළමයින්ට චිත්‍ර අඳින්න ඕනේ. ඒගොල්ලෝ කැමති චිත්‍ර විතරයි කියලා දැනගත්තාම චිත්‍ර අඳින එක පැත්තක තියලා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න පටන් ගත්තා. ඒ නිසා ගෝඨාභය විශ්වාස කරපු මිනිස්සු ඒ විශ්වාසය අධිතාක්ෂේරුවකට ගෙනලා තමයි ජනාධිපතිකමක් දීලා 3/2ක බලයකුත් දුන්නා. අවසානයේ අවුරුදු දෙකක් යනකොට රටේ මිනිස්සුම පෝලිං වල පැය 15ක් ලයිට් කැපුවා. ඉතිහාසයක් බලන්න ඔබ. ඔන්න රට කරපු ඇටි ගොන් තීරණ ඔලොමොට්ටල තීරණ අරගෙන තක තීරණ අරගෙන රට වැට්ටුවා. හැබැයි අපි එදා මේ කතාව කිව්වා. නමුත් එදා මිනිස්සු හිතුවා නෑ මේ හාදයා දේශපාලනය නොකරපු කෙනෙක් ඒ නිසා මොනා හරි කරයි කියලා. ඇවිල්ලා දැම්මා මොකක්ද අර මොන මගේ දෙකක් කමිටුවක් දැම්මා. අවසානයේ කමිටුවේ දාපු 3 දෙනා අයින් වෙන්න පටන් ගත්තා. අපි කියන අය නෙමෙයි පරිදි මිනිස්සුන්ට පත් වීම දෙනවා කියලා.
ඊට පස්සේ එක රටක් එක නීතියක් කිව්වා. දැන් එහෙමද වෙලා තියෙන්නේ? කොහේ එක රටක් එක නීතියක්? දැන් එක රටක් වෙනකොට උසාවි වල තියෙන නඩු ඔක්කොම නිදහස් කරන්න පටන් ගත්තා. නඩු ඉවත් කරගන්න පටන් ගත්තා. මිනිමරුව නිදහස් කරන්න පටන් ගත්තා. රට බැලුවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ විශ්වාසය තියන් ගෝඨාභය රාජපක්ෂත් එක්ක ගියපු ගොඩක් මිනිස්සු දැන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ මිනිස්සු අවුරුදු 74ක් තිස්සේ රැවටිච්ච එක දැන් තේරුම් අරගනිමින් ඉන්නවා. මේ අලුත් පරම්පරාවක ඉදිරියෙම ඉන්නවා. ඩිජිටල් වෙච්ච පරම්පරාව මේක ඉදිරියෙම ඉන්නවා අපි. මම මේ ටිකක් මේ මාතෘකාවෙන් එහා ගිය ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. දැන් විශේෂයෙන්ම රට මෙතෙන්ට ආවා. ඔව්. ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් පොදුවේ විශ්වාස කරන තැනක් තමයි දෙයක් පිළිබඳ විශ්ලේෂණාත්මකව හිතන. ඒ වගේම අපි දන්නවා ඔබේ පක්ෂයේ උඩ ඉන්න දේශපාලන තීන්දුව වලට එළියෙන් ඉඳලා වෙනම විද්වතුන් පිරිසක් ඒකත් එක්ක මේ සියලුම ප්‍රශ්න විශ්ලේෂණය කරගන්නවා. ඒ පිළිබඳව කතා බහ කරනවා. අඩුම ගානේ ඒ වගේ තැනකදී හෝ ජනතා විමුක්ති පෙරමුණටත් අහු නැද්ද මේ මාස 3-4කින් රට වැටෙන්න යන තැන? අපි කිව්වනේ පියා. ඔබට මතක ඇති මේ ගෝඨාභය රාජපක්ෂ පොහොර නවත්තන තීරණය ගන්නකොට ගිය අප්‍රේල් මාසේ. මේ අප්‍රේල් නෙමෙයි ඊට කලින් අප්‍රේල් මාසේ. අපි කිව්වා මහකන්නේ තීරණ අරන් මේ වැඩේ කරොත් එහෙම රට නියගයකට සාගතයකට මුහුණ දෙන්න වෙනවා කියලා. අපේ පක්ෂ නායක අනුරාධපුර සාදර පාර්ලිමේන්තුව කී පාරක් කිව්වා. මේක නව රිවර්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් හාල් ගේන්න පටන් ගන්න පිට රටින් කිව්වා. හැබැයි මතක තියාගන්න කිව්වා බත් කණේක විතරක් නෙමෙයි මේක නැති වුණොත් එහෙම කොළඹ තොග කඩවල වෙනදාමත් අඩු වෙනවා කිව්වයි. ගොවියාගේ අස්වැන්න තිබුණොත් තමයි ගොවියා ට්‍රැක්ටරේ ගන්න. ගොවියා ට්‍රැක්ටරේ ගත්තොත් තමයි ආනයන කරුවට කොළඹ ආනයන කරන්න පුළුවන් මේ ට්‍රැක්ටර්. ඒ නිසා මේක මේ ජාලයක්. මේක නිකන් කුඹුරේ බත් ටික වී ටික වවන එක විතරක් නෙමෙයි. අපේ රටේ කෘෂි කර්මාන්තය කියලා කියන්නේ ආර්ථික ක්‍රියාවලියේ දාමයක් නියෝජනය කරන කොටසක්. ඒක වටනකොට අපි කිව්වනේ මේක. ඒ වගේම පහුගිය මැයි මාසේ ඩොලරේ ගස් බඳිද්දී ගස් බැඳපු එකත් වැරදි, ලෙහපු විදිහත් වැරදි. අපි කිව්වනේ මේක පහුගිය මැයි මාසේ. මේ අර්බුදේ මෙහෙම එනවා කියලා අපි කල් තියා කිව්වා. ඇයි? ඔබට දැන් මම එක සරල උදාහරණයක් කියන්න. මම මේ ගෝඨාභය රාජපක්ෂට අපි පහවෘත්තේ සමය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කරුණු 13ක ලිපියක් දුන්නා. මම ඒ කරුණු ටික කියන්නම් ඊළඟට. අපි මේ කිව්වා ගෝඨාභය ගත්ත තකතිරු තීරණ සරට වැටෙන්නේ. මැයි මාසේ ඉඳන් මේ පහුගිය මාර්තු මාස වෙනකොට ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස 10යි. අපේ රටට ඍජුව ලැබිච්ච විදේශ විනිමය foreign remittance කියලා කියන්නේ විදේශ වලින් ශ්‍රී ලාංකික වන සල්ලි මිලියන 3200ක් නැති වෙලා තියෙනවා. මේ ගොන් තකතිරු කතා කීකින් ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය වැටිලා තියෙනවා. ඒක රට ඇතුළෙත් පිටත්. ඒ නිසා පිට රටේ ඉන්න මිනිස්සු සල්ලි වන එක නැවැත්තුවා. උණ්ඩියල් වලින් ආව කොටසක් මේකේ. හැබැයි ඔක්කොම ආවේ නැහැ. උණ්ඩියල් හරහා නීති විරෝධී ක්‍රම හරහා ආවට ඒ ඩොලර් අපේ රටට ආවේ නැහැ. ඒ නිසා ඩොලර් රටට එන්නේ නැති වුණාට පස්සේ ඔබ කල්පනා කරන්න මිලියන 3200ක් මාස 10කට නැති වුණා කිව්වහම තෙල් ටික ගේන්න, ගෑස් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න අපේ රටට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය අපිට නැති වුණා. දැන් ඒ හිරවීම විශේෂයෙන් විදේශගත ශ්‍රමිකයින්ගේ ලංකාවට එවන මුදල් අඩුවීම පිටුපස ඔබේ අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තරව පිට රටවල් වල හොඳ ශාඛා ජාලයක් තියෙන ජනතා විමුක්ති පෙරමුණක් හිටියා නේද? දැන් පියල් මෙහෙම අහන්නකෝ. දැන් තකතිරු තීරණ ගත්ත ගෝඨාභයයි එයාගේ කබ්‍රාලුයි මේ තීරණය ගන්නකොට ඩොලර් එක රුපියල් 200යි කියලා කියනකොට මොකද තීරණය ගන්න ඕන විදිය? එහෙනම් ඩොලර් එක 200යි කියනකොට අපේ රටේ ආනයන වියදම තියෙනවා ඩොලර් මිලියන 20000ක්. අපනයන ආදායම් තියෙන ඩොලර් මිලියන 12000යි. අපි ණය වාරිකයේ තියෙනවා ඩොලර් මිලියන 6900ක් මේ අවුරුදු. ඒතකොට 15000ක් අපි ගෙවන්න ඕන ඩොලර් මිලියන. ඒතකොට අපිට විදේශ ශ්‍රමිකයන් ගෙනවා 7000ක්. අපිට සංචාරක ව්‍යාපාරයෙන් 2-3000ක් එන්න තියෙනවා. හැබැයි සංචාරක ව්‍යාපාරයෙන් අපිට එච්චර ඇවිල්ලා නැහැ. එතකොට අපිට තවමත් ණය අරන් තමයි කොටසක් ගෙවන්න වෙන්නේ. එතකොට අපිට සංචාරක ව්‍යාපාරයත් වැටිලා තියෙන වෙලාවක අපේ රටේ විදේශ විනිමය හැටියට එන්න තියෙන foreign remittance එහෙම නැත්නම් විදේශ සංක්‍රාම ටික කඩම් වැටුනොත් එහෙම අපි තව අමාරුවක වැටෙනවා. ඒක අපිට ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැන් කරන්න ඕනේ මොකද්ද? එන්න තියෙන එක එන්න දෙන්න ඕනේ. එතකොට ඩොලර් එක 200 තිබිච්ච එක 250ට 260ට විතර ඇවිල්ලා නවතින්න තිබුණා ඕන්න. හැබැයි අද කීයද? 410යි එළියේ 420යි. ඇතුලේ 370යි. 200ෙන් නවත්තනකොට අපි ළඟ ඩොලර් තිබුණේ නැහැ. මොකද කරේ කබ්‍රාල්? අර බැංකුවල තිබිච්ච ඩොලර් ටික ගත්තා. මහා බැංකුවල ඩොලර් ටික ගත්තා. ටික ටික දෙන්න පටන් ගත්තා. අවසානයේ ඩොලර් එළියේ නැති වුණා. නිසා පිට රටින් බඩු ගේන්න ඕනේ වුණා. පිට රටින් බඩු ගේන්න ඔබද සමාගම ඕනම සමාගමකට පිට රටින් බඩු ගේන්න ඩොලර් යවන්න ඕනේ බැංකුව හරහා. එතකොට ඩොලර් බැංකුවල නැති වෙන්න පටන් ගත්තා. බැංකුව කිව්වා ඔයගොල්ලෝ ඩොලර් ගෙනත් දුන්නොත් අපි යවන්නම් කිව්වා. ඊට පස්සේ
එළිය මාකට් එකෙන් ඩොලර් ගන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? අන්න එළිය මාකට් එක ඩොලරක 250ට ගියා. 260ට ගියා. බැංකුව තව තියන් ඉන්නවා. 270 300. ඒතර බැංකුවල සල්ලි නැහැ. පිට සල්ලි තියෙනවා ටිකක්. ඒ තියෙන සල්ලි ආනයනකරුවෝ තමන්ගේ බාණ්ඩ බිලදී ගෙන්වීම සඳහා දැන් මට මතකයි අපේ වෘත්තීය සමිතිය තැන් දෙක තුනක්ම කර්මාන්තශාලා වහලා තියෙන මේ වෙනකොට. ඇයි දන්නවද? පිට රටින් අමුද්‍රව්‍ය ගේන්න සල්ලි නැහැ. අමුද්‍රව්‍ය ගේන සල්ලි වලට දැන් බැංකුව අපි අද කිව්වට මේක අතෑරියොත් එහෙම ඩොලරක 300 විතර ගියොත් එහෙම රුපියල් 100ක විතර වෙනසක් එනවා සමහර. වතුර බෝතල් කර්මාන්තේ හිටපු කම්පැනි 100කට වැඩිය වැහුණා මේ වෙනකොට රුපියල්. ඇයි? මේ ප්‍රශ්න නිසා. ඒ නිසා පිට රටින් බඩු ගේන්න ඩොලර් නැති වුනහම ඔවුන් විවෘත වෙළඳපොලෙන් ඩොලර් හොයන්න පටන් ගත්තා. එතකොට ඒක ඩොලරක වේගෙන් ඉහළ යන්න පටන් ගත්තා. එතකොට මොකද කරන්නේ? අන්න අර නීති විරෝධී වෙළඳාම අන්න වේගෙන් උඩ යන්න පටන් ගත්තා. ඔබේ සහෝදරයෙක් ඉන්නවා නම් ඇමරිකාවේ. ඔව් බැංකුවට එවුව ඩොලර් 1000ක් රුපියල් ලක්ෂ 2යි. හැබැයි ඔහු උන්ඩියල් එක කරා වෙනවා ලක්ෂ 3යි. ඔබේ අම්මට සල්ලි එවනවා නම් ඔබේ සහෝදරයා ඇමරිකාවේ ඉඳන් අම්මගේ බෙහෙත් ටිකත් අරන් ගිහිලා දෙන උන්ඩියල් කාර්යයක්. එතකොට අම්මා කියනවා පුතාට අනේ පොඩි පුතේ බෙහෙත් ටිකත් ඒ මහත්තයා ගෙනත් දුන්නා ඔයාගේ යාළුවා කියලා. ඊටු සල්ලි ටිකයි එතන ලක්ෂයක් වැඩි වෙනොත් හම්බෙනවා බෙහෙත් ටිකත් එක්කත් ගිහිලා දෙනවා. ඔහොම මේ බිස්නස් එක ගියා. ඉතින් ඔබේ සහෝදරයා බැංකුවට සල්ලි වයිද රුපියල් ලක්ෂයක් පාඩු කරගෙන. එවන්නේ. ඒ නිසා මේක ගස් බැඳපු විදියත් වැරදි. අතාරින්නත් තිබුණේ ඔහොම නෙමෙයි. අතාරින්නත් තිබ්බේ පියවරෙන් පියවර. පියවරෙන් පියවර අතාරින්න තිබ්බේ. හැබැයි එහෙම නොකර එකපාර අතෑරියා රොකට් වේගෙන් ගියා. අවසානයේ මොකද වුනේ? 300 350ට 360 400 420ට ගියා එළිය මාකට් එක ඩොලර්. ඉතින් දැන් මේ වෙනකොට 370ට බැංකුව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔලොමොට්ටල ගොන් තකතිරු තීරණේ ගත්තේ නැත්නම් පිටරට මිනිස්සු සල්ලි යොබ එක ස්වභාවික වෙව්වා. උන්ඩියල් එක වෙනදත් තිබ්බ පියල්. ඒ තිබුණේ බැංකුව රුපියල් 200යි නම් එළිය 202ක් එළිය 203ක්. එතකොට ඒක මිනිස්සු හිතුවේ නෑ බැංකුවෙන් මෙව්වා. හැබැයි රුපියල් 100ක් විතර වෙනස් වෙනකොට ඩොලර් 1000ක් කිව්වොත් ලක්ෂයක් රුපියල් වෙනස. ඉතින් ඒුවේ නෑ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව ඩොලර් එක ඇතෑරියත් එවන්නේ ඇයි? ආණ්ඩුව විශ්වාස බිඳවට්ටන් තියෙන්නේ. ඒ නිසා රනිල් ආවා කියලා මහ බැංකු කඩපු මහ බැලකරුවා මේකේ අගමැති කරා කියලා රටේ මිනිස්සුන්ට විශ්වාසයක් හැදෙනවා. දැන් මිනිස්සු හිතන්නේ මම මහ බැංකු කඩුවා ඊට පස්සේ ලෝක බැංකු කඩලා ගෙනත් දෙයි කියලා රටට. ඒ නිසා මේක කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියන්න ආවේ ඒකයි. මේ ගොන් ඔලොමොට්ටල තීරණ ගත්ත එක ඇතුලේ රටක් හැටියට අපි වැට්ටුවා. අපි ගෝඨාභය රාජපක්ෂට ගිහිල්ලා දුන්නා යෝජනා 13ක් මේ කාරණා. ජනාධිපති ඉල්ලාස්විය යුත්තේ ඇයි කියලා. මම කෙටියෙන් කියනවා පළවෙනි එක කියන්නේ. ගෝල් පේස් අරගල භූමියේ සිට අවිහිංසාවාදී අරගලකරුවන්ට පහර දීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අතුරු පිරිස අනුබල දීම සහ මැර කණ්ඩායම් වලට ආරක්ෂාව සැපීම මැරෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම. මේ පළවෙනි චෝදනාව. දෙක රට තුළ වැඩ කරන පන්ති හා පොදු මහ ජනතාව දෝෂිතයන්ට එරෙහිව අරගලයක් සිදු කරමින් සිටින මොහොතේ මාලිකා කුමන්ත්‍රණ සිදු කරමින් අසාර්ථක වූ මෙන්ම බැඳුම් කර වංචාවේ ප්‍රධාන චූදිතකු රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම හා නැවත වතාවක් රාජපක්ෂවරු බලයේ සිටීමේ කුමන්ත්‍රණය නියැලී සිටි. ඒ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සභාව කිසිසේත් අනුමත නොකරන පත්වීමකි. රනිල්ගේ පත්වීම පිළිගන්නෙත් නැහැ. නැතුව රටක් යන්න කියද්දී ගෝඨා ඉන්න රනිල් ගේනවා. ඒ විතරක් නෙමෙයි. රටේ මූලික නීතිය වෙනස් කොට තමන්ගේ සහෝදරයා වෙච්ච බැසිල් රාජපක්ෂ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා ගෙනල්ලා දාගත්ත මුදල් ඇමති කරලා. කවුද 20 වෙනි සංශෝධනය ගෙනාවේ? ගෝඨාභය රාජපක්ෂ. එක රටක් එක නීතියක් කියමින් අධිකරණයේ වරදකරුවන් දූෂිතයන් නිදහස් කරා. මේ අපි කියනවා යා සුදුසු නෑ යන්න ඕනේ. රාජපක්ෂ පවුලේ 4ක් කැබිනට් එකේ ඉන්නවා. තවත් ඥාති ඉන්නවා. හිතවත් ඉන්නවා. රට සම්පූර්ණම ඥාති හිතවතුන්ට බාර දීලා තමයි රටේ ආර්ථිකය හැසිරෙන්නේ. ඒ අපරාධ කරේ හොරකම් කරේ ඒවට වග කියන්න ඕනේ. ඒ වගේම ජනතාව ජනවරමට දුන්න ජනවරම දැවැන්ත පරිසර විනාශයක් කරා. LNG බලාගාර බටහිර ජැටිය ඇතුළු මහජන දේපල විකිණීමට කටයුතු කරා. මේ ඔහු කරපු වැරදි. කිසිදු සැලැස්මකින් තොරව එකවර මුළු රටම කාබනික පොහොර භාවිත නීතිගත කිරීම සිදු කරලද නාටක මහරා ගොවියා විනාශ කර ජනතාව ආහාර හිගයකට ඇද දමා බඩගින්නේ තැබීම. දැන් කවුද මේවා කරේ? මේ ජනාධිපතිකම ඉන්න තවත් සුදුසු නැහැ කියන්න අපි කියපු කරුණු තව තියෙනවා. රටේ ඩොලර් අර්බුදයක් පවතිද්දි අර චීනෙන් ගෙනාපු අසූචි නැවට ගෙව්වා. ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොර වලට ගෙව්වා. ගෙවලා මේ වගේ හොරාකණ්ඩ ඉඩ හැදුවා. මේ අපි මතු කරන චෝදනා. ඊට පස්සේ කොවිඩ් එන්නත ඩොලර් 15ට ලෝක 10ට ලෝකම මිනිස්සු ගත්තී. අපි ඩොලර් 15ට අරන් ඒකෙත් හොරා කෑවුවා. ඒකෙත් හොරා කෑවෙව්වා. ඒ විතරක් නෙමෙයි. මේ මිනිස්සු කොවිඩ් එන්නත කරා යන්න ඕනකම තියෙද්දි පැණි මුට්ටි හොයමි. මේ පැණි මුට්ටි පස්සේ යන්න පටන් ගත්තා. ඊට පස්සේ මුට්ටි මුහුදට දාන්න පටන් ගත්තා. මිත්‍යාව පස්සේ අරන් ගිහලා මිනිස්සු 15000ක් මැරෙනකම් බලන් හිටියා. දැන් මේවට කවුද වක් කියන්නේ? ඒ නිසා එතෙන් සිට ගත්තාම පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙනුවට සත්‍ය වසන් කිරීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත් වීම සිටීම ගෝඨාභය රාජපක්ෂ වග කිය යුතුයි. මේක හොයනවා කියලා ආපු මිනිස්සු. අවසාන වශයෙන් මම කියන 13 වෙනි චෝදනාව
මහ බැංකු බැඳුම් කර වංචාවේ ජනාධිපති කොමිසම් වාර්තාව පිටු 947 සිට 1052 දක්වා පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන මෙන් තවදුරටත් වසන් කරමින් මුදල් බෙදාගෙන හෝ දේශපාලන ඥාතීන් වසන් කරමින් පවතින නඩු වලින් වංචනිකයින්ට නිදහස් වීමට ඉඩ හැරීම මේ කාරණා 13ටම ගෝඨාභය රාජපක්ෂ වග කියන්න ඕනේ සා වැරදිකරු අපි යන්න කියන්නේ ඒ නිසා නිකන් නෙමෙයි දැන් ඔයාට බෑ ඒ නිසා කරුණාකර තවත් මේ රටේ මිනිස්සු පෝලිං වල දුක් විඳින තියන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට කැමති ආණ්ඩුවක් තෝරගන්න ඉඩ දීලා ඔයාගේ අයියලා මල්ලිලා ඥාති පුතුත් ඔක්කොමත් එක්ක කතා කරලා රටේ පාර්ලිමේන්තුවට දැන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒ නිසා පාර්ලිමේන්තුව විසලා මිනිස්සුන්ට තෝරගන්න පාර්ලිමේන්තුවක් තෝරගන්න ඉඩ තියලා ඔයා යන්න රටේ මිනිස්සුන්ට කියන්න රයිට් වැරදුනා සමා වෙන්න මම යන්නම් කියලා. හැබැයි යන්න බැරුව ඉන්නවා නම් මේ ඉන්න වෙන කිසිවක් නිසානේ මේ හොරකම් කරපුවා දාලා යන්න බැරි නිසා. මම දැක්කේ පෙරේදාගේ සමීපතම ඥාතියා කියනවා. උදයන්ග වීරතුංග මං කට ඇරියොත් එම ගෝඨර තමයි හිර යන්නේ මිග්ඥාන ගන්තන වලට කියලා. ඒ නිසා මේවා නිසා නම් මෙනවා ඉන්නේ කොයි ලෝකේ ගියත් හොරකම් වලට දඬුවම් විඳින්න වෙනවා. නිසා තවත් රටේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා. මේන් තේරෙන්නේ නැති නිසා ලියලා ගෙනත් දුන්න කරුණු 13ක් ඔයා යන්න ඕනේ ඇයි කියලා දැන්වත් යන්න කියලා තමයි අපි වෘත්සම් ව්‍යාපාරය පැත්තට ඉල්ලන්නේ පියා. යළිත් ඔබ කැලමන දේශපාලනයේ කතාව සුලිය සමග අද දවසේදී අප සුලියේදී කතා බහ කරන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා සමග විශේෂයෙන් අපි විරාමයට යන්නට පෙර ඔබතුමන්ලා ජනාධිපතිතුමන්ට බාර දුන්නා වුණ නැත්නම් ජනාධිපතිවරයා ඉල්ලා ආශ්‍රය යුත්තේ ඇයි යන කාරණා මතු කරමින් ආපු ප්‍රශ්නාවලියක් තිබුණා නැත්නම් කාරණාවන් ටිකක් තිබුණා. දැන් මේකේ බොහෝ කාරණාවන් පිළිබඳ අපි මේ කතා බහ අතරතුර ඇතම් කාරණා සාකච්ඡා වුණා. ඉදිරියේදී තවත් මාතෘකා සමග අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. නමුත් මම විශේෂ යමක් පිළිබඳ අවධානය යොමු කරන්න කැමතියි ඔබතුමන්ගේ තමයි 13 වෙනි කාරණාව. මහ බැංකු බැඳුම් කර වංචාවේ ජනාධිපති කොමිසම් වාර්තාව පිටු 947 සිට 1052 දක්වා පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන මෙන් තවදුරටත් වසන් කරමින් මුදල් බෙදා හෝ දේශපාලකයන් හා ඥාතීන් වසන් කරමින් පවතින නඩු වලින් වංචනිකයින්ට නිදහස් වීමට ඉඩ හැරීම කියන කාරණාව. මේක එක අතකින් බරපතල චෝදනාවක්. නමුත් දැන් මේකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිතුමා කියනවා මේ පිටු 106 වාර්තාවේ නැත්තේ මුද්‍රණ දෝෂයක් නිසා කියලා. පියල් අර මේ හොරාගේ අම්මගෙන් පේන ආණ්ඩි ගියාම පේන කියන හැටි අහලා තියෙනවනේ අපි. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මේ රටේ මිනිස්සුන්ගේ මුදල් වලින් තමයි මේ කොමිසම දැම්මේ. මම දවස් 3ක් ඒ කොමිසමේ සාක්ෂි දුන්න කෙනෙක්. හරි සරල කරුණු දෙක තුනයි මම ඇහුවේ. එක අර්ජුන එලෝසියස්ගේ තාත්තා හිරේට ගත්ත 2019 දෙසැම්බර් මාසේ 10 වෙනිදා. ඒ අපේ රටේ පෞද්ගලික බැංකුවක්. ඒ පෞද්ගලික බැංකුව අධිකරණයේ නිරාවරණය වුණා සෙලාන් බැංකුව. ඒ බැංකුවේ එක ගිණුමකින් චෙක්පත් 166කින් මිලියන 1090ක් බෙදලා දීලා තිබ්බා. ඒ බෙදලා දීපු අයගේ මම නම් ඕනනම් මට කියන්න පුළුවන්. දයාසිරි ජයසේකර මහත්මයා චෙක් දෙකක් මාරු කළා ප්‍රසිද්ධ වුණා. රෝස් සේනානායකගේ පුතා ගිහිලා සාක්ෂි දුන්නානේ මේ චෙක්ස් මාරු කරපු ඒවට දාලා. රවි කරුණානායක ලක්ෂ 1650 ගයක් අරන් දුන්නානේ කොළඹ මේ එහා පැත්තේ තියෙන එම්පරර්ස් කියන නිවාස මේ ස්කීම් එකේ. දැන් මේ සල්ලි දීපු අයගේ විස්තර ටික තියෙන කොළ ටික කෝ. හරි සරලයිනේ. එතකොට මේ පිටු 106 වාර්තාව හදනකොට නැති වුණා කියලා කියනකොට හරි සරලයි. මේක මේ ජනාධිපති කොමිසම් වාර්තාවක්. උසාවි වල නඩුගේ ඇලෝසියස්ගේ තාත්තා අත්අඩංගුවටපත් වුණා. මේ තාත්තයි පුතා එකතු වෙලා මේ මුදල් බෙදුවා කියලා. ලංකාවේ ආණ්ඩුවක් මාරු වුණා. ආණ්ඩුවක් වෙනස් වෙන්න බලපාපු ප්‍රධානම කරුණක් වුණා. දැන් තව ඒක නෑ කියන සමහරව හිතන් ඉන්නව නෑ කියලා. චෙක් ගත්ත හෝටල් තියෙනවා. චෙක් ගත්ත ස්ථාන තියෙනවා. ඒ අය ගත්ත චෙක් වල වටිනාකම් තියෙනවා. ඒ නිසා නොබෝ දිනකින් මේ සියල්ල අපි හෙළිදරව් කරන මොකද සමහරව හොයනවා මේ කොමිසමේ වාර්තාවල සමහර ඒවා නැති වෙන්න විදියක් නැහැ. ඒවා තියෙන්න ඕනේ ඒගොල්ලෝගේ විතරයි කියන. ඒ නිසා අපිට තොරතුරු දීපු අයගේ රහස්‍යභාවයත් ඒ අයගේ ආරක්ෂාවත් අපි සහතික කරන්න ඕනේ. මොකද අපිට මේ දෙගොල්ලෝ කවුරුත් විශ්වාස නැහැ. අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදපු දවසට බැඳුම් කර වංචාවේ හොරු සියලු දෙනාට නැවත උසාවියෙන්න සිද්ධ වෙනවමයි අපි ඒ කටයුත්ත කරනවමයි. මේක මහා අපරාධයක් මේ රටේ කරපු. සේවකයන්ගේ සල්ලි කොල්ල කෑ විතර නෙමෙයි බෙදාගත්තා. නිසා චෙක්පත් බැංකු ගිණුම් බැංකු 14ක ඒ ගිණුම් 22කින් මිලියන 3250ක් බෙදාගත්ත අයගේ විස්තර තමයි මේ පිටු 106 තියෙන්නේ. මේ කියන්නේ තවත් තහවුරු කරලා. බැංකු 14ක
බැංකු සාකා 22ක තියෙන ගිණුම් වලින් මිලියන 3250ක් බෙදාගත් අයගේ විස්තර තියෙන පිටු 106 තමයි මේ නැත්තේ. මේ අපි මේවා නිකම්ම කියනවා නෙමෙයි පියල්. නැත්තම් මේ අහන සමහර කරුණ වලට කියන්න පුළුවන්. එතුමා මට අහගෙන එතුමා මම දැන් කියනවා ඔබ සහ ජනතා විමුක්ති පෙරමුණ විතරක්යි මේ කාරණා මතක මේ හැම වෙලාවෙම මතු කරන්නේ. ඔබ හොඳ තැනකට ආව. ඔබට මතකද දන්නේ නැහැ කෝප් කමිටුවේ පුට් නෝට් කල්ලියක් ගැන කතා කරා. මම ඒ වෙලාවෙත් කියනවා රංජන රාමනායක මන්ත්‍රීතුමා ඒ කාලෙත් මාත් එක්ක ටිකක් මේ දූෂණ විරෝධී හඬෙත් එක්ක වැඩ කරද්දී ඔහුත් මාත් එක්ක මගෙන් කතා කරගෙන තොරතුරු ගන්නවා විමසනවා සමහර ඒවා මේ මාධ්‍ය වැඩසටහන් වලට යනකොටත් ඔහු සහෝදරයෙක් ලෙස කතා කරලා අහනවා වසන්ත මේ මොන හරි කියහම මචං මේ අද වැඩක් තියෙනවා කියලා කියන ඒවා. ඔහු මට එක වෙලාවක කියනවා පුට් නෝට් වලට අස්සන දාන්න කිව්වම වසන්ත මම විතරයි බෑ කිව්වේ. මට ඊට පස්සේ කිව්වා ඊළඟ මැතිවරණය කරන්න සල්ලි හම්බ වෙනවා. ඒ නිසා මේක අස්සම් කරන්න කියලා. මම කිව්වා මම ඔය පවට කරගහන්නේ මං අස්සම් කරන්නේ නැහැ කියලා පුට් නෝට් එකට අස්සම් කරේ නැහැ කිව්වා. ඔබට මතකයි සුජීව සේරසිංහ පොතක් ගැහුවා බැඳුම් කරේ වංචාවක් නෙවෙයි කියලා. මේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු එදා කෝප් කමිටුවේ නියෝජනය කරපු മന്ത്രിවරුන්ගේ ලයිස්තුවක් තියෙනවා මං කියන්නම්. රවින්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, ඩොක්ටර් හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, අශෝක අබේසිංහ, අබ්දුල් මහරුප්, හෙක්ටර් අප්පුහාමේ, හර්ෂණ රාජකරුණ. මේ ෆුට් නෝට් කල්ලිය. මේ වාර්තාව ජෙනරලි පිළිගන්නවා මේක ෆුට් නෝට් නැතුව බාර ගන්න බෑ කියපු කට්ටිය. මොකද මේ පසු සටහන් සහිතව තමයි මේක බාර ගන්න ඕන කියපු කට්ටිය. මේකේ රංජන රාමනායක නම නැහැ. රංජන රාමනායක අස්සම් කරේ නැහැ බෑ කිව්වා මේකට. ෆුට් නෝට් වලට අස්සම් කරන්න. ඒ කියන්නේ මම හිතනවා රංජන් වගේ මිනිහෙක් නිසා තමයි දා කිව්වේ නැත්තම් මේ අහු වුණා වගේම හැමෝටම සල්ලිද මේ අයට මම ඒකයි කියන්නේ මේ මහ බැංකු බැඳුම් කර වංචාව එහෙනම් වංචාවක් නෙමෙයිනේ දැන් මේ දැන් සමහර අය නිදොස් කොට නිදහස් කරනවා දැන් මේ අර්ජුන මහේන්ද්‍රන් හිනා වෙනවා ඇති හේඳා මුන් ආණ්ඩුවක් වැටිලත් අඩුම ගන්න මේක හොරකමක් නෙමෙයි කියලා කියනවා මේ ඇලෝසියස් බැංකු තුනකින් ගත්ත සල්ලි තියෙන ගිණුම් වල මිලියන 8200ක් බිලියන 8ක් බැසිල් රාජපක්ෂ කිව්වා පවර ගන්නවා කියලා. ඒවා EPF එකේ සල්ලි පවර ගන්න බෑ දෙන්න ඕන EPF එකට හරිනම්. බහුගේ අයවැයේදී කිව්වා. නේ මේක පවර ගන්නෙත් නැහැ මේකත් ඇලෝසියස් දෙනවා මේගොල්ලෝ මේ විදිහට ගියොත්. ඒ නිසා මේ බරපතල වංචාවට අදාළ නඩු ගණනාවක් ඇහිලා ඒ නඩු වලට උසාවි ගිය මිනිස්සු හිරේ ගිය මිනිස්සු සාක්ෂි තියෙන ඒවා එකක්වත් එහෙනම් මේ වාර්තාවේ නැහෙනි. එතන මේ ජනාධිපති කොමිෂන් වාර්තාවක් අපි හදාගත්තේ නිකන් මේ තොරතුරු ටිකක් එකතු කරන්න. ඒ එකතු කරපු තොරතුරු වල තියෙන ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේදී සමහර ආණ්ඩුවේ මන්ත්‍රීවරු එදා කිව්වා මේකේ සංවේදී කරුණු තියෙනවා අධිකරණ ක්‍රියාවලට බාධාවක් හෙළි කරොත් මේ නිසා තමයි ඒවා තමයි හෙළි කරන්නේ නැත්තේ කියලා. අඩුම ගාන තොරතුරු දැනගැනීමේ පනත යටතවත් මේකේ සියලු පිටු ටික ඉල්ලන්න බැයිද? ඒකනේ මම මේ කියන්න හැදුවේ. සියලු පිටු ටික ඉල්ලන්න සියලු පිටු ටික එළියට දාන්න ඕන. දැන් පිටු ටික තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ළඟ. එහෙනම් දැන් එයා මේක එළියට දාන්නකෝ. එළියට දැම්ම ගමන් දේශපාලඥයන් ඥාතීන් ඇතුළු 102ක් ඉන්නවා මේක කියලා මං කියනවා. ඒ කියන්නේ ඔබ එකෙන් අදහස් කරනවා ආණ්ඩු පක්ෂේ දැන් එවකට ආණ්ඩු පක්ෂේ එවකට විපක්ෂේ දෙගොල්ලම ඒවකට ආණ්ඩු පක්ෂේ ඒවකට විපක්ෂේ නැත්තේ අපි විතරයි. උතුරේ දේශපාලන පක්ෂ මේ ගනුදෙනුවේ නැහැ කියලා මම විශ්වාස කරනවා නැත්තේ අපි විතරයි. අනිත් ගොඩක් අයට සල්ලි දුන්න ඇලෝසියස් මං තහතික කරලා කියන්නේ ඒකයි. චෙක්පත් බැංකු ගිණුම් බැංකු 14ක ගිණුම් 22ක මිලියන 3250ක් බෙදාගත්ත 102ක නම් තියෙන වාර්තා ටික මේ නැත්තේ. එකක් තමයි ඇලෝසියස්ගේ තාත්තා හිරේ ගියා. ඇලෝසියස්ගේ තාත්තගේ සෙලාන් බැංකුවේ දෙන චෙක්පත් 166ක් දීපු මිලියන 1090ක් බෙදපු account එකට. ඉතින් කොහේවා මේ දැන් ওই චෝදනාවට විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරක් දාන්න කියනකො නඩු එතුමා කියන ඔබතුමාලා මාර ප්‍රශ්නයක් නේ දැන් මම නම් චෝදනා කරන්නේ මම කොහෙ කියලා නඩු දාන්න දෙන්න කියන පිටු ටික දාන්නකො අපහසට නඩු පුළුවන් නම් දාන්න අපහසට නඩු එතන මම බේර ගන්න අධිකරණේ ඒ නිසා මේකට නඩු දාන්න ඕන කෙනෙකුට එන්න කියන්නේ මහ බැංකු බැඳුම් කර වංචාවට දාන්න කියන නඩු ඒ නිසා මේ උසාවි වල තියෙන නඩු මම හෙට අනිද්දා සමහර හෙළිදරව් කරනවා උසාවි වල තියෙන නඩු වලක් තියෙනවා මේ සමහර විස්තර ඒ නිසා එක මහත්තයෙක් ඉන්නවා කොළඹ තරුපහේ හෝටලයක මිලියන 125ක් චෙක් 3ක් ගත්තා. අනිත් එක ලිප්ටන් වටරවුමේ එක්තරා ප්‍රසිද්ධ වෙළඳසැලක එක චෙක් එකක් ගත්තා. චෙක්පත් 4ක් ගත්තා මිලියන 150ක. ඒ නිසා මේ සමහර තොරතුරු ගෙවල් ඇතුලේ කතා කරගන්න පුළුවන් දැනගන්න පුළුවන් මේවා කියන්නේ නිකන් නෙමෙයි පියල්. ඒ නිසා දාන්න කියන නඩු ඕන නඩුවකට ඕන උසාවියකට එනවා.
මේ අපි යන කාරණාවලින් අතුරු කාරණාවක් නෙවෙයි මේ නඩු පිළිබඳව නෑ අපි මේ අතුරු නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ යන්න ඕනේ ඇයි කියන 13 වෙනි කාරණය අපි කතා කරේ. ඒක අතිශය වැදගත්. ආණ්ඩුවක් පෙරලලාව බැඳුම් කර හොරු වල්ලන්නේ කියලා අවසානයේ හොරුත් නිදහස් කරගෙන අවසානයේ හොරුත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. මහ බැංකු බැඳුම් කර වංචාවේ මහ මොලකරු රනිල් වික්‍රමසිංහ ගෝඨාභය ගාකමැති. ඊට වඩා මොනවද? යන්න ඕනේ නැද්ද යන්න ගෝඨාභය? මම අතු කරන්න ගිය කාරණාවට දැන් අර ෆයිල් පිළිබඳ ප්‍රශ්න සහ නඩු පිළිබඳ කතාවක් ආපු හින්දා දැන් ඔබතුමාලා පහුගිය දවස්වල මෙහෙම ෆයිල් ටිකක් ගෙනල්ලා දානවා අර ඒකේ මුලින්ම කියවෙනවා නායකතුමාගේ කැබ් එක පිරෙන්න ඒව තියෙනවා කියලා අපි දැක්කේ නෑ එච්චර ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යයෙන් 100ක් 150ක් විතර අපි දැක්කා ඒ වෙලාවේදී එතන තියෙනවා ඒක ඇතුලේ මේ ෆයිල් ටික දාපු ගමන් අපිට හතර වටින් යවුණා මේ කාරණා බොරු අපි අධිකරණයට යනවා කියලා දැන් නඩු කීයක් ඔබතුමාලට විරුද්ධව දාලා ඒකනේ දැන් පියල් ඔබ කිව්වා වගේ ඒකේ කරුණු දෙකක් ඔබට කියන්න එකක් අපි ළඟ තියෙනවා ෆයිල්ස් 566ක් අපි ගෙනාව 180ක් විතර මියගිය සමහර දේශපාලඥයෝ හිටියා. එතකොට ඒ මියගිය සමහර දේශපාලඥයන්ගේ ෆයිල්ස් අපි සමහර ඒවා ගත්තේ නැහැ. සමහර ඒවා උසාවිල දැන් නඩු තියෙන ඒවා තියෙනවා. මියගියත් නඩු තියෙන ඒවා තියෙනවා. ඒ නඩු තියෙන සමහර මියගිය දේශපාලඥයන්ගේ එක ෆයිල් එකක් මට මතකයි අරන් දුන්නා හිටපු ඇමති තොණ්ඩමන් මහත්මයාගේ එකක්. වාහන භාවිතාව සම්බන්ධයෙන්. අපිට තොණ්ඩමන් මහත්තයාට පෞද්ගලිකව අපහාස කරන්න උවමනාවක් නැහැ. නමුත් නඩුවක් තියෙන එකක් තිබුණා. ඒ නඩුව තිබිච්ච ෆයිල් එක තමයි අර තෝරලා දෙනකොට ඒක ආවා. ඒ නිසා ඒ ෆයිල් එක අපි ඉදිරිපත් කරේ කාටවත් අපහාස කරන්න හරි මොනවා හරි නෙමෙයි. අපි ඒ ඔහුව විශ්වාස කරන කාට හරි හිතවිලිමක් වුණා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. නමුත් අපි සත්‍ය කරුණු කිව්වේ. එතන තිබුණ නඩු 180 ඇතුලේ. තව තියෙනවා පළාත් සභාවල ප්‍රාදේශ සභාවල රජයේ ඉහළ නිලධාරීන් කරපු වංචා කරපු ෆයිල්ස් 560ක් ඔක්කොම නඩු දාපුවා. මේ එකක්වත් අපි පැමිණිලි ඉදිරිපත් නොකරවන්නේ උසාවිවල තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ෆයිල්ස් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් කරපුවා. ඒ නිසා මේ සියල්ලට අදාළව අපි කරුණු ඉදිරිපත් කරද්දී මම දැක්ක යෝෂිත කිව්වා නාමල් කිව්වා ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන කිව්වා මේ කබ්‍රාල් කිව්වා. ඉතින් නඩු දාන්න එපා. නෑ මම ඔබ අහයි කියලා නෙමෙයි මට හිතුණා ෆයිල් දෙක තුනක් අරන් ඉන්න ඕන කියලා මේ සමහර ෆයිල් මේ එක ෆයිල් එකක් තියෙනවා රනිල් වික්‍රමසිංහත් එක්ක මහින්ද රාජපක්ෂ පැරදි 2015 පැරදිච්ච පළවෙනි වෙලාවේ රනිල් වික්‍රමසිංහයි තිරුනඩේශනුයි ගියා මහින්ද හම්බෙන්න පාන්දර 2:00ට. ඒ තිරුනඩේශන්ට අදාළව එක ෆයිල් එකක් තියෙනවා මල්ලන්. මේක මං ගෙනාවේ. මේ තියෙනවා තිරුනඩේශන්ගේ ඩොලර් මිලියන 22ක් තියෙන රෙඩ් රූත් කියන සමාගමට අදාළ විස්තර තියෙන ෆයිල් එක මේක. හොඳයි. දැන් අද රනිල් ළගමැති. දැන් තිරු කොහේ හරි ඉඳීද වෙනම. මේවට නඩුව ඇහෙයිද? අනිත් කාරණේ මේ අර නාමල් රාජපක්ෂ නෑ කියපුවනේ. මේ ළඟට පෙන්නුවොත් මේ තියෙන්නේ බී රිපෝට් එකක්. මේ තියෙන බී රිපෝට් එක අර අපි හම්බන්තොට රෝහලෙන් සල්ලි ගත්තේ නැහැ කියලා කියන්නේ හම්බන්තොට රෝහල හදද්දි. හම්බන්තොටයි නුවරඑළියයි රෝහල හදද්දි සල්ලි ගත්ත විස්තරය ඇතුළත් බී රිපෝට් එක මේකේ තියෙනවා. බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල කම්පැනි එකක් සිංගප්පූරුවේ තියෙන account එක ඒ account එකේ අයිතිකාරයා ලංකා ව්‍යාපාරේ හිටපු විධායක නිලධාරියෙක් හිට නිමල් පෙරේරා ඔහුගේ account එක හරහා තමයි මහින්දලා සල්ලි හොලා තියෙන නාමල්ලා සල්ලි හොලා තියෙන. ඒ හම්බන්තොටයි නුවරඑළියේ රෝහල් දෙකට විතරක් හොස්පිටල් දෙක හදපු UN ප්‍රොජෙක්ට් කියන සමාගම යූරෝ මිලියන 4.4ක් එවලා තියෙනවා. 2012 මේ කියන්නේ. ඇස්පන් මෙඩිකල් ඕස්ට්‍රේලියන් සමාගම ඩොලර් මිලියන 2ක් එවලා තියෙනවා. ඩොලර් මිලියන 2.5ක් එවලා තියෙනවා. ඔක්කොම යූරෝ ඩොලර් මිලියන 8කට ආසන්න මුදල් මේ නඩුවේ තියෙනවා. මේ නඩුව දැන් නැවතිලා තියෙන්නේ පරීක්ෂණ අවසන් වෙලා 2019 පස්සේ. මේකට තමයි එයා ලංකා එකේ අර කපිල වීරසිංහ නඩු සල්ලි දැම්මේ. එයා ලංකාවේ CEO කෙනෙක්. එයා බස් ගනුදෙනුවේ මුදල් ආපු account එකත් මේ account එක. පරීක්ෂණ නැවතිලා තියෙන්නේ. දැන් මේවට නඩු දාන්න පුළුවන්ද අපිට? මේ බී රිපෝට් එකක්. නාමල් රාජපක්ෂ මේකේ ආපු සල්ලි ගත්තා. ඒ සල්ලි රග්බි වලට දුන්නා කිව්වා. මේ රග්බි සංගමේ කට්ටිය කියලා තියෙනවා අපිට එහෙම සල්ලි හම්බුන්නේ නැහැ කියලා. මේ තියෙන උසාවියේ දීපු සාක්කි. මේ අපිට නඩු දාන්න මහත්තයෝ අඩුම තරමේ ඔහෙලා දාන්නකො නඩු අපි එන්නම් උසාවි. දැන් සාමාන්‍යයෙන් මේ බොහෝ අවස්ථාවල මේක විතරක් නෙමෙයි බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා ඔය ගොනු කරපු නඩු වල තාමත් තියෙන බී වාර්තා විතරයි. බී වාර්තාවකින් පමණක් අපිට මේක මෙහෙම වුණායි කියලා විශ්වාස කරනවා. නෑ මේ තියෙන අධිකරණයේ නඩුවක්. බී රිපෝට් එකක් තියෙන්නේ අධිකරණයට කරුණු ගොනු කරනවා මේ චෝදනා යටතේ ඌට වැරදිකාරයෙක් කරලා දාලා මෙන්න තොරතුරු හොයන් තියනවා කියලා. මම තව තියෙනවා හෙටාන්ට දෙක තුනක් තියෙනවා අධිකරණ නොගියපු ඒවා ඩොලර් මිලියන 57ක් ගත්ත ගිණුම් විස්තර තියෙනවා අපි ළඟ. මේක දැන් නඩුවක්. දැන් මේ නඩුව උසාවිය ඇහෙනවා. එතකොට මේ නඩුව උසාවිය ඇහෙනකොට මේකේ පරීක්ෂණ හොයන් යනකොට නාමල් රාජපක්ෂලා සල්ලි හොයපු එකතු කරපු ගිණුම් විස්තර මේ තියෙන්නේ.
එතකොට මේ බී රිපෝට් එක නිකම් එකක් නෙමෙයි. දැන් මේකට සල්ලි එවපු සමාගම් වල විස්තර, සල්ලි එවපු පුද්ගලයන්ගේ විස්තර, සල්ලි එවපු ප්‍රමාණය, ඒවා සල්ලි මාරු කරගත්තේ කොහෙද කියලා කියන ප්‍රමාණය මේ ඔක්කොම තියෙනවා. මේ වාර්තාවල විස්තර ඔක්කොම තියෙනවා. මේ නඩුව ඇහුවොත් මේගොල්ලෝ හිරේ යනවාමයි. අය මේකේ කොහෙන්ද දැන් හම්බන්තොට මේ තියෙන විස්තර මේකේ තියෙනවා මේ සල්ලි ආපු විදිය. හම්බන්තොට රෝහල හදන්නයි, නුවරඑළිය රෝහල හදන්නයි යූරෝ මිලියන 82යි ණය මුදල යූරෝ මිලියන ඩොලර් මිලියන 8ක් විතර ගන්නන්නේ කොමිස් එක. 110කට කොමිස් එක ගන්න. මේක ලේසි වැඩක්ද? මොනාට ගත්තා දැන් නෑ කියලා මේක ගන්න කියන්න පුළුවන්ද? එහෙනම් සල්ලි account එකට සල්ලි ඇවිල්ලා තියෙනවා. මේ මම කියනවා නෙමෙයි CID එක සිංගප්පූරු ගිහිල්ලා හොයන් ඇවිල්ලා තියෙන්නේ. එතනින් එහාට පරීක්ෂණ කරන් යන්න දැන් ආණ්ඩුවක් මැදිහත් වෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඒ නිසා ඔය කොයි මහත්තයාට අපිට විරුද්ධව නඩු දාන්න හම්බෙන්නේ නැහැ. දාන්න මහත්තයා අපි උසාවියේදී හම්බ වෙමු. අපි ලෑස්ති ඕන කරුණක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු සියලු කරුණු වලට වගකීමක් ඇතුව තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඔහෙලට නඩු දාන්නේ අපි මිස ඔහෙලා මේ නඩු මේ දෙගොල්ලොම මේ එක මන්ත්‍රීකමත් වෙන රනිල්ට අගමැතිකම දෙන්නේ ඇයි? මහ බැංකු බැඳුම් කර වංචාවේ මහ මොලකාරයට අගමැතිකම දෙන්නේ ඇයි? දැන් වීල් හතරම ගිහිල්ලා තියෙන්නේ මේකේ. දැන් මේක ටිකක් දුර ඇදගෙන ගිහිල්ලා දෙන්න යන්නේ මේ. රනිල් තව මාස 3ක් යනකොට රනිල්ටත් පස්සට පහින් ගහලා එළවයි. ඒක නෙමේ ප්‍රශ්නේ අපිට තියෙන. මේ දෙගොල්ලොම මේක රැකපු අය මහින්දලා රනිල් රැක්කා, රනිල් මහින්දව රැක්කා. මම එක පටන් ගත්තා ඉඳන් කියන්න පුළුවන් හොරු රැක්කේ කොහොමද කියලා. ඒ නිසා ඔය කවුරුත් අපිට නඩු දාන්නේ නැහැ පියල්. මොකද මේ රටේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා සුප්‍රසිද්ධයි. ඒක ආයෙත් තහවුරු කරනවා. මහින්දලා යනකොට රනිල් ගේන්නේ Tamanටින රංගම සමීපතම විශ්වාසවන්තයා ලෙස රැකෙන්න නම් රනිල් තමයි ඉන්නේ කියලා දන්න නිසා. ඕක ඇතුලේ මට හැදෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපි 2015 දී ආණ්ඩුවක් හදනවා ඒ වෙනකන් වෙච්ච හොරකම් ටික හොයන්න. ඊට පස්සේ ආයි 2019 ආණ්ඩුවක් හදනවා ඔය මතු කරපු බැඳුම් කර වංචාව ඇතුළු ඒ සිද්ධුණයි කියන වංචාවල් ටික හොයන්න. අන්තිමේදී ඒ දෙකෙන්ම වෙච්ච දෙයක් නැහැ. ඔබතුමන්ලා ඔය ෆයිල් 560ත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ආයි තුන්වෙනි සැරේටත් අපේ විශ්වාසෙ මිදීද? පියල් ඒකයි මම කිව්වේ අපිට චෝදනා තියෙනවා නම් අපිට ඒගොල්ලෝ මෙලහට නඩු දාලා අපිව හිරෙත් දාලා ඉවරයි. අපි මේ ඉදිරිපත් කරන චෝදනා බොරු නම් ඒගොල්ලන්ට පුළුවන් අපිට නඩු දාන්න. නේද? ඒකනේ. දැන් ඔබට මම චෝදනාවක් කරනකොට ඔබට සාධාරණ අයිතියක් තියෙනවා බොරු කියලා මට කියන්න. හැබැයි අපි සහතික කරලා කියනවා මේ රටේ මිනිස්සුන්ට මේ රටේ මහජන දේපල කොල්ල කාපුවා තමයි අද අපේ රට මෙතෙන්ට වැටිලා තියෙන්නේ. මහජන දේපල කොල්ල කාලා මේ රටේ ධනය කොල්ල කාලා මේ රටේ දේපල කොල්ල කාලා අපේ රටේ දේශපාලඥයෝ විතරක් පෝසත් වෙලා අය මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ. මම දැක්ක කැමතියෙක් කියනවා කෝටි 200යි ගෙදර වටිනාකම කියලා ගිනි අහුවෙච්ච. දැන් මේවා හම්බ කරේ කොහොමද කියලා කියන්න ඕනේ නැද්ද? ඒ නිසා මේ මහජන දේපල කොල්ල කාපු මිනිස්සුන්ගෙන් කොල්ල කාපු මහජන බෙල් නැවත අය කර ගන්න නම් අපේ රටේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ තියෙන ඕන අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන අපේ රටේ පොලිස් නිලධාරීන් දක්ෂයි. FCID එක හදපු සමහර නිලධාරීන් මේක හොයන් යනකොට ඔබට මතකයි මැණික් මල්ල කතාවක් ආවා. අවුරුදු 5යි නාවික හමුදාවේ හිටපු යෝසිත රාජපක්ෂගේ වත්කම් තියෙනවා මිලියන 1150ක එක නඩුවක. අවුරුදු 5යි ලක්ෂ 1.5කුත් නෑ පඩිය. ගණන් හදලා බලන්න මාස 60යි. ලක්ෂ 90යි මුළු මාස 60ෙම පඩිය එකතු කරොත් එහෙම. මිලියන 1150ක වත්කම් තියෙනවා. අර දේශීය ආචාර්ය මැණික් මල්ලක් හම්බුණා. ඒකෙන් තමයි අපි මේක ගත්තේ කියලා කියපු කතාව. උසාවි වල කියපු සාක්ෂි මේවා. ඒ නිසා මේ අය මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ. රනිල් මහින්දලාටවත් මහින්දලා රනිල්ලාට දඬුවම් දෙන්නේ නැහැ. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් හදන්න තමයි දැන් මිනිස්සු පෙළ ගැහෙන්නේ. ඒකට තමයි ඔය කලාකාරයෝ කියන නලාකාරයෝ ඔක්කොම ටික බය වෙලා ඉන්නේ. කාලයක් ඔබතුමාලා විශ්වාස කරා නේද විශේෂයෙන් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරුන්ට දඬුවම් දෙයි කියලා අඩුම ගන්න. නෑ අපි කිසිසේත් විශ්වාස කරේ නෑ. අපේ අනුර සානායක සඳරා ඉතාම පැහැදිලිව කිව්වා ඒ කඩෙස්වර නෑ මේ කඩෙස්වර නෑ අපිට මේකේ බලයක් දෙන්න කියලා. නමුත් දූෂණ විරෝධී කමිටුව තුල හිටියා. අපි දූෂණ විරෝධී කමිටුවක් නෙවෙයි දූෂණ විරෝධී කමිටුවක් දාන්න අපි මැදිහත් වුණා. ජාතික විධායක සභාවේ අපි හිටියා ඉතාම කෙටි කාලයක්. දූෂණ විරෝධී කමිටුව දැම්ම අවුරුදු 2යි ගියේ. අවසානයේ ওই රනිලුයි මෛත්‍රී දෙන්න එකතු වෙලා දූෂණ විරෝධී කමිටුවත් අහෝසි කරා. අහෝසි කරා අවුරුදු 2කින් පස්සේ. ඇයි? තමන්ගේ කේසුත් එනවනේ මේවට. ඒ නිසා අහෝසි කරා. මේ මංගාව තියෙනවා. මේ හිටපු රනිල් මේ තියෙන මේ ෆයිල් එකේ තියෙනවා. මේ ෆයිල් එකේ තියෙන එක අවුරුද්දකට යකඩ කර්මාන්තයෙන් විතරක් මිලියන 25000ක් රටට අහිමි වෙනවා බදු හැටියට. මේ ඔක්කොම ඉන්නේ රාජපක්ෂත් එක්ක ඩීල් දාන මිනිස්සු ඉන්න කට්ටිය ඉන්නවා මේ වගේ. ඒ නිසා මේ නඩුව දේශීය ආදායම් එකෙන් විදුලි බල මණ්ඩලයෙන් මං ලයිට් බිල් එකෙන් ඔප්පු කරලා පෙන්නන්නම් මේ කොච්චර හොරකම් කරනවද කියලා. දේශීය ආදායමෙන් කොන්නන්න.
සමහරු කොළඹ හදන තට්ටු නිවාස වලට කම්බි දීලා ගෙවල් ගත්තා ඒ වගේ. ඒ විස්තර තියෙනවා මම ළඟ. මේ ෆයිල් එකේ තියෙන විස්තර. ඒවා නැහැ. මේ තියෙන රවී කරුණානායක එක දවසකට මුදල් ඇමතිකමින් යනකොට වැඩ බාර දීලා යනවා. තව මුදල් ඇමති කරනකොට වැඩ බාර දීපු මුදල් ඇමති රවී කරුණානායකගේ දුවගේ කම්පැනි එකට දෙනවා ගුදම. රජයේ ගුදම බොන්ඩඩ් වෙයාහවුස් එකක්. හරිද? වැඩ බලන මුදල් ඇමති බලනකොට දීලා තියෙන්නේ. ඊට පස්සේ පහුවදා ආපහු රවී මුදල් ඇමති. මේ ජාවාරම්කාරෝ ඒ නිසා මුන් දඬුවම් දෙනවද මේ කාටවත්? නෑ. ඒ නිසා ජාතික ජනබලවේගයේ හදන රජයක් ඇත්තේ විතරයි හොරුන්ට දඬුවම් දෙන එක සහතික කරලා කියනවා. මේ රටේ හැම මහජන මුදලක්ම නැති වෙච්ච හැම සතයක්ම හොයන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා විතරක් නෙමෙයි මේ හොරා කාපුවා ලෝකෙ කොහෙ තිබ්බත් ගේන්න අවශ්‍ය මැදිහත් වීමත් අපි කරනවා. ඒ වෙනුවෙන් අපි දැනටමත් කටයුතු කරමින් තියෙන්නේ හොරා කාපුවා ගන්නත් ඕනේ හොරුන්ට දඬුවම් දෙන්නත් ඕනේ. ඒකට බය හොරු තමයි එකට එකතු වෙලා මේ ජවිපේ ප්‍රමුඛ ජාතික ජලබලවේගයට පහර දෙන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ ඒගොල්ලන්ගේ අවසන් පෙරහැර මේ පටන් අරන් තියෙන්නේ කියලා. අපි විශ්වාස කරන්නම් එහෙම අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් එක්ක මේ හොරුන්ට දඬුවම් ලැබෙයි කියලා. මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නේ. ආණ්ඩුවක් ආවොත් බලය ගත්තොත් එදාට මේ ෆයිල් වලින් ප්‍රමුඛම කියලා තෝරගන්න ෆයිල් පහක් හම්බුනොත් මොනවද තෝරගන්නේ? ඔය වගේම ප්‍රශ්න කීපයක් මට ආවා මේ පියන්. එකක් මේ මහ බැංකු බැඳුම් කර වංචාව. අත්‍යවශ්‍ය දෙයක්. අද අපේ රටේ සැලකිය යුතු ප්‍රශ්න ගාණක් හදලා තියෙන එකක්. ඒක අනිවාර්යෙන් ජනාධිපති කොමිසමේ හංගප් පිට ටිකක් ගන්න ඕනේ. චෙක්පත් බෙදපු කට්ටියගේ විස්තර ටිකක් ගන්න ඕනේ. නඩුත් දාන්න ඕනේ. අර්ජුන ඇලෝසියස් ගේන්නත් ඕනේ රටේ නීතියක් හදන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන නීති හදන්න පුළුවන් අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් ලෙස අපිට බැඳියත් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒවත් කරන්න ඕනේ. ඒ වගේම මේ රටේ මේ සුප්‍රසිද්ධ වංචාවන් වලට ගණනාවකට අදාළව තොරතුරු අපි ළඟ තියෙනවා. ගින් නිල්වලා වගේ ඒවා තියෙනවා. එක පස් පිටල්ලක්වත් කපන්න නැතුව මිලියන 4000ක් රටෙන් යවලා තියෙනවා. එතකොට මතක ඇති මෛත්‍රීපාල සිරිසේනම කිව්වා නෙළුම් කුළුණ හදන්න කියලා මිලියන 2000ක් රටෙන් යවුවා කියලා. ඒ වගේ සිට අධිවේගී මාර්ගවල ගුවන් තොටුපළවල් වල හම්බන්තොට වරාය හම්බන්තොට පිට්ටනිය ඔඩිටර් ජෙනරාල් කියනවා මිලියන 980යි ගිහිලා තියෙන කියලා ණය මුදල 5200ක් අරන් තියෙනවා. සමහර සල්ලි ලංකාවට ඇවිල්ලත් නැහැ. නිසා සමහරුන්ගේ ඩුබායි වල සමහරුන්ගේ මාලදිවයිනේ හෝටල් හදලා තියෙනවා ඩුබායි වල ගෙවල් අරන් තියෙනවා ස්විස් බැංකු වල ගිණුම් තියෙනවා. මේ සමහර පැන්ඩෝරා පේපර් වලින් මතුවෙච්ච කෝටි 3200ක වත්කම් කොහින්ද තිරුණඩේෂන්ට නිරුපමා රාජපක්ෂට ඒගොල්ලෝ මේ රටේ මහජන මුදල් මේ කොල්ල කාලා ගිහලා තියෙන නිසා එකක් කියලා තෝරන්න නෙමෙයි රාජපක්ෂලා ගොඩකට වගේ කියන්න ඕනේ. ඒ නඩු ඔක්කොම ඇහෙයි. අපි ඒකට පාස් ට්‍රැක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නිසා එක හොරෙකුටවත් යන්න හම්බ වෙන්නෙත් නැහැ. ලෝකේ කොයි කෙරවලක හැරුණත් මේ රටේ මුදල් හොරා කාලා ගිහලා හැංගිලා ඉන්න දෙන්නේ නැහැ. නිසා අපි දන්නවා දැන් සමහරු මගහැරලා ගිහිල්ලා ඉන්නේ. හැබැයි අපේ ලෝකේ තියෙන සියලු නීති හදලා හරි හොරු ටික ආපහු ලංකාවට ගෙනලා හොරා කාපු අය කරගන්න කටයුතු කරනවා. ඔබ කැලණි දේශපාලනයේ සුලිය සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයාත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. දැන් අපි විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයන් පිළිබඳ කතා බහ කරද්දී අපි දැක්කා 9 වෙනිදා කාරණාවත් එක්ක දීප්තිආප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට යන බවක් තමයි කිව්වේ. නමුත් 11 වෙනිදා හදිස්සියේ තීරණය කරනවා මේක නතර කරන්න. ඒක දිහා බොහෝ දෙනෙක් බැලුවා මේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා කියන කාරණාව පිළිබඳ කිසියම් ආකාරයකින් ගියක් ආපු එකත් එක්කද මේක නතර වුනේ කියලා. පියාල ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ප්‍රශ්නය ඇහුවට ස්තුතියි ඔබට. මොකද 9 වෙනිදා පහර දීමට අදාළව තමයි අපි මහා දීප ව්‍යාප්ත වැඩවර්ජන ප්‍රකාශයට පත් කරේ. හැබැයි 9 වෙනිදා අපි මේක ප්‍රකාශයට පත් කරනකොට සමස්ත ජනතාව මේකත් එක්ක අත්වැල් බැඳගත්තා. ඒ මොහොතේ සිට අපි වැඩ නැවැත්තුවා. අපි කරුණු දෙකක් කරේ නැහැ. ඒ වෙලාවෙත් එකක් විදුලි බලාගාර ෂට් ඩවුන් කරේ නැහැ. එහෙම නැත්නම් විදුලිය වැටෙනවා. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය පව ඔක්කොම නවතිනවා. දෙක රෝහල් වල බෙහෙත් දෙන එක අපි නවත්තන්න එපා කිව්වා. මොකද ලෙඩුන්ට බෙහෙත් දෙන්න වෙනවා. ඒක අපි නැවැත්තුවේ නැහැ. හැබැයි අපි අනිත් සියලු දේවල් නැවැත්තුවා. අපි 11 වෙනිදා යනකොට ඔබ දැනුත් ඔබට ඕනනම් මට පෙන්වන්නත් පුළුවන් වරාය සභාපතිවරයා නැව් සමාගම් පෞද්ගලික වරායවල වල අයිතිකරුවන් සියලු දෙනා අපිත් එක්ක කතා කරා මේ ඕගොල්ලන්ගේ සටන ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපේ නැව් ටිකක් ඇවිල්ලා තියෙනවා දැන් යනවා කියලා. නැව් 4ක් අපි බඩු බාලා තිබුණා එළියට ඇද ගන්න තිබුණා. අපි ඒ ටික 10 වෙනිදා අපි රෑ ඇදලා දුන්නා. එතකොට 11 වෙනිදා අපි තීරණය කළේ සමහර නැව් තියෙනවා මෙතනින් ගිහිල්ලා මෙහි යන්න ඕනේ. අප්‍රිකාවෙන් එහා පැත්තට පයින් මේ
වරාය වෙන් කරගෙන යනවනේ එතනින් එහාට යන්න ඕනේ. එතකොට මෙහින් හරියට ගියේ නැත්නම් සතියක් එකමාරක් සමාන නැව පරක් වෙනවා. මෙහෙ බාන්න තියෙන බඩු සමහර විට ඒගොල්ලෝ අප්‍රිකාවේ වරාය වලවල බාලා යනවා. මොකද නැව් 4ක් ඒ වෙනකොට ගියා. එක. එතකොට අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් තිබුණා තෙල් ටික ගෙන්නේ නැහැ රට ඇතුළේ. නැව් කීපයක් තිබුණා තෙල් නැහැ. එතකොට ඒ ටික ප්‍රශ්නයක් තිබුණා. අනිත් පැත්තේ රටේ ඇඳින නීතියකුත් දානවා. එතකොට රටේ ජනතාව තෙල් නැහැ, පොහොර නැහැ, ගෑස් නැහැ, ලයිට් නැහැ. මේ ප්‍රශ්නේ තියෙද්දි වරායෙත් මේ ප්‍රශ්නේ තිබුණා. එතකොට අපි වැඩ වර්ජනය කරේ පහර දීමට විරුද්ධව. ගෝඨා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් වහ අත්අඩංගුවට ගන්න මුංග එලවන්න ඕනේ කියන එකත් එක තමයි කියේ. එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම අයින් වෙලා ගියා කැබිනට් මණ්ඩලයෙන්. එතකොට අයින් වෙලා ගියා. එතකොට අපේ බලපෑම සම්පූර්ණ එකක්. එතකොට ගෝඨා යන්න ඕනේ කියලා අපි ස්ථාවර ගිහින් නමුත් අපිට 11 වෙනිදා වෙනකොට වෙළඳ කලාපවල අපිට ආයෝජකයන් අපිට කතා කරා වැඩ නොකරුවොත් එහෙම අපේ ෂිප්මන්ට් සමහර ඒවා අපිට යනවා. හැබැයි බැරිනොත් යන්න වෙනවා කියලා. සබුර්සම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස අපි තීරණයක් ගත්තා. විදුලි බලය බිඳ වැටෙනවා නොදී හිටියනම් මිනිස්සු ගෑසොත් නැතුව තියෙද්දි උයා ගන්නත් බැරි වෙනවා. අපි ඒකට. ඊට පස්සේ අපි දැක්ක O level විභාග එනවා 23. ඒ නිසා අපි තීරණයක් ගත්තා දරුවෝ විභාග ලියනකොට පහුගිය අවුරුදු දෙකෙත් කොවිඩ් නිසා අපිට නැතුණා. ඒ නිසා අපේ අධ්‍යාපන අංශවල හිටපු සහෝදරයෝ අපිට කිව්වා ඒ නිසා දැන් උගන්වන්නත් පටන් ගන්න වෙනවා අපිට දරුවන්ට විභාගයට සූදානම් කරන්න. ඒ නිසා තමයි පුරුෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හැටියට අපි තීරණය කළා කැඳවු වැඩ වර්ජනය අපි අවසන් කරනවා අරගල ඉස්සරහට අරගෙන. වැඩ වර්ජනය අපි අවසන් කරනන්නේ ගෝඨාභයල හදපු ප්‍රශ්න වලින් ජනතාව ඇතිතරමට පීඩාවට පත් වෙලා හිටියේ. ඒකේ අවම ප්‍රමාණයක් හෝ නැවත වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න පුළුවන් වෘත්ති සමිති ව්‍යාපාරය අපිට නැවෙන් බඩු ටික බෑවොත් තමයි සීනි ටික පරිප්පු ටික අල ටික හම්බ වෙන්නේ. එහෙම නොකරුවා නම් මිනිස්සු තවත් පීඩනයටපත් වෙනවා. ඒ නිසා අපි දීපු පීඩනය විසින් ආණ්ඩුව එලෙව්වා. ඒ නිසා අපි තීරණය කරා 11 වෙනිදා අපි තීරණය කරනකොට රනිල් ළගමැති වෙලා හිටියේ නැහැ. ඒතකොට රනිල් ළගමැතිවම තීරණය කරන්නේ පහුවදා දෙවුරුන් දෙන්න. එතකොට අපි තීරණය කරේ වෘත්සම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වැඩ වර්ජනය අවසන් කරනවා ගෝඨාභය එළවන වැඩේ අපි ඉස්සරහට කරගෙන යනවා කියලා. අපි ඒක කරනවා. මම ඔබට පෙන්නුව ලිපිය අපි බාර දුන්නා ගෝඨාභය යන්න ඕනේ ඇයි කියලා කරුණු 13ක් එක්ක. ඒ වගේම අපි ඊට පස්සේ තීරණය කළා අද සිට රට පුරා මේ ගෝඨාභය ගෙදර ආයුත් ඇයි කියන කාරණයට අදාළවත් මැරයන් වහ අත්අඩංගුවට ගන්න කියන එකත් ගෝඨා රනිල් දෙන්නම ගෙදර යන්න කියන කාරණයට අදාළවත් දැන් වෘත්සන්ත ව්‍යාපාරය අරගල කරනවා. අපි හැමෝම දැන් ප්‍රශ්න මුල දීලා තියෙනවා. ඔබයි මමයි දෙන්නම අද මෙතෙන්ට එනකොට තෙල් ටික නැති වුණා ප්‍රශ්නක ඉන්නේ. අද අපි දැක්ක පෝලිං වල කොච්චර දිගද කියලා. අද එක සෙට් එකකට තෙල් එනවා කියලා නැති වුණා මනිස් සෙට් එකකට මිනිස්සු ගහමරා ගන්නට ඇවිල්ලා තියෙනවා අද. ඒ නිසා අද පෝලිං දිග් ගැහෙමින් තියෙනවා. ඒ නිසා රටේ ආණ්ඩුවක අසාර්ථකත්වය විසින් හැදිච්ච කාරණා සියල්ල වෘත්තීය සමිති පැත්තට හේතු කළා මග අරින්න තමයි ගෝඨාභයල හැදුවේ. ඉතින් අපි ඒක පාවිච්චි කරලා මර්ධනය කැඳවන්නත් ඒගොල්ලෝ උත්සාහ කරා. වෘත්තීය සමිති මර්ධනය කරලා වෘත්තීය සමිතියට එනකොට හමුදාව දාලා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට සහන සලසන ජනතාවට අවශ්‍ය සේවාවන් සපයන්න වෘත්සන්ත ව්‍යාපාරයේ මැදිහත් වෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය පහසුකම් දෙන එක ආණ්ඩුව කරන්න ඕනේ. අපි සේවා සපයනවා පහසුකම් දෙන්න ඕනේ. ඒ නිසා ඒක පහසුකම් දෙන්න බැරි එක ආණ්ඩුවේ වැරද්ද. මේ ප්‍රශ්න හැදුවේ ආණ්ඩුව. ඒ නිසා තමයි අපි 12 වෙනිදා තීරණය කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන්න. ඒ වගේම අපි ඉස්සරහට O level විභාගයට ලියන දරුවන්ටත් අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුළත අපි වැඩ කරනවා. වැඩ වර්ජන නැහැ. අපි වැඩ වර්ජනය අවසන් කරලා විරෝධතා ක්‍රියාමාර්ග තමයි දැන් ගෙන යමින් තියෙන්නේ. ඒ හැබැයි විරෝධතා දක්වන්නේ නැත් තෙල් ටික නැහැ, බස් එකෙත් නැහැ, මෝටර් සයිකලෙත් නැහැ, පොලිමේ ඉන්නත් බෑ. දැන් රාජ්‍ය සේවකයන්ට වැඩට එන්නත් බෑ. ගුරු සංගමයේ ඔබේ ව්‍යාපාරයත් එක්ක ඉන්නවද? අනිවාර්යෙන්. ගුරු සංගම් තියෙනවා 17ක් 18ක්. හැබැයි ලංකාවේ විශාලතම ගුරු සංගමේ ලංකා ගුරු සේවා සංගමේ අපේ මහින්ද ජයසිංහ සහෝදරයා තමයි කියලා ඒකම් ඉන්නේ. ඒ වගේම පිරිවෙන් ගුරු සංගමේ සම්පූර්ණ විශාලම ගුරු සංගමය අපේ ව්‍යාපාරයත් එක්ක වෘත්සම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමග ඉන්නවා. ඒක විදුහල්පති සංගම් කීපයක් තියෙනවා. ගුරු සංගම් කීපයක් තියෙනවා. සියලු දෙනා අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙකුට වැඩ වර්ජන කරන්න ඕන වලට අපිට කරන්න දෙයක් නැහැ. හේතුව ගෝඨාභය ගෙදර යනකම් මේ වැඩ වර්ජනේ අල්ලන් ඉන්නවා කියලා කියනකොට මේ ගෝඨාභයල හදපු ප්‍රශ්න විසින් පීඩාවට පත් වෙච්ච ජනතාවක් ඉන්නේ. ඒ නිසා ගෝඨාභය එලවන්නත් ඕනේ. හැබැයි ජනතාව තවදුරටත් ඒ අය හදපු ප්‍රශ්න විසින් පීඩාවට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට ගෝඨාභයලා කියන්න පුළුවන් මේ වැඩ වර්ජන නිසා තමයි පීඩාවට පත් වෙලා තියෙන්නේ. අපේ ප්‍රහාරයට එරෙහිව ක්‍රියාමාර්ගය සාර්ථක කරාට පස්සේ අපි ඊළඟ උපාය මාර්ගිකව අපේ උපක්‍රම වෙනස් කරන්න. අපි දැක්ක සමාජ මාධ්‍ය තුල පවා දැඩි ලෙස ප්‍රශ්න කරනවා මේ රට ඇතුලේ තියෙන ආර්ථික ප්‍රශ්නයක්. රටේ ආර්ථික ප්‍රශ්නයකට විසඳුම් හොයන්න යන වෙලාවේ වැඩ වර්ජන වලින් වෙන්නේ තවදුරටත් මේක අනික් පැත්තට යන එක නෙමෙයිද නැත්නම් බලා දුර්වල තැනකට රට යන එක නෙමෙයිද කියලා. ඔබ දකින්නේ නැතිනේ. අපේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයේ ඉතිහාසයේ කරපු සාර්ථකම වැඩ වර්ජන 3ක්. අප්‍රේල් 28 මැයි 6 හර්තාලයේ සමග වැඩ වර්ජනය, මැයි 9 ප්‍රහාරයට එරෙහි වැඩ වර්ජනය. ලංකා ඉතිහාසයේ කරපු සාර්ථකම වැඩ වර්ජන 3 කරෙමි. ඇයි සියලු දෙනා මේ සටනත් එක්ක බැඳිලා හිටියේ.
ප්‍රහාරයට එරෙහිව වැඩ කරන ජනතාවට ගන්න පුළුවන් උපරිම තීරණය තමයි වැඩ කරන ජනතාව ඒ වෙලාවේ ගත්තේ. ඒ තීරණය යටතේ තමයි ආණ්ඩුවට ගෙදර යන්න උනේ. ඒ තීරණය අනුව තමයි රාජපක්ෂලාට හැංගෙන්න උනේ, ගුහාවලට යන්න උනේ, බංකර් ගහ ගන්න උනේ. ඒ නිසා තමයි අපි ඒ තීරණය ගත්තා වගේ මේ තීරණය ගත්ත කණ්ඩායම ලෙස වෘත්ති සමිති ව්‍යාපාරයට වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අපිට වගකීමක් තියෙනවා. රටේ ජනතාව මේ ආණ්ඩුවක් නැතුව ජනාධිපති විතරයි ඉන්නේ. රටේ ජනතාව තවදුරටත් ප්‍රශ්නවලට මුහුණ දෙනවා නම් ඒක වළක්වන්නත් වගකීමක් අපිට තියෙනවා. විදුලි බල මණ්ඩලය අපේ රංජන් ජයලාල් සහෝදරලා කිව්වා මේ වෙනකොට ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටලා තියෙනවා. උයා ගන්න විදියක් නැහැ. වතුර ටිකක් උණු කර ගන්න විදියක් නැහැ. දැන් යන්න විදියක් නැහැ. මොකද බිඳ වැටිච්ච වාහනේට තෙල් ටික නැහැ. දැන් මොකද වෙන්නේ? එතකොට බිඳ වැටිච්ච වාහනේ තෙල් ටික නැති වුණාම වාහනේ යන්න විදියක් නැහැ. එතකොට ආණ්ඩුව කියයි වැඩ වර්ධන නිසා කියලා. නෑ ඇත්තට තෙල් ටික නැහැ. අද වරායේ දවල් 12ට වැඩ නැමැත්තුව සේවකයෝ ඇයි? රටට ගේන නැව් ටික තෙල් ටික ගෑස් ටික ඔක්කොම බාන්නේ වරායෙන්. මේ වැඩේන සේවකයන්ට වරාය ඇතුලේ තියෙන සෙඩ් එකකින් තෙල් ටික දෙනවා. තෙල් නැහැ. දැන් මේ තෙල් ටික දෙන්න බැරි වුණොත් එමෙ හෙට දවසේ වරාය සේවකයන්ට වැඩට එන්න බෑ. එහෙම වැඩට එන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? වරාය නවතිනවා. වරාය නවතුනොත් මොකද වෙන්නේ? ආණ්ඩුව කියයි වැඩ වර්ධන කරලා නෑ. දැන් මේ ආර්ථික අර්බුදයේ විසින් හදලා තියෙන ප්‍රශ්න ජනතාවට ස්වභාවික වැඩ වර්ධන වලට යොමු කරලා තියෙන්නේ දැන්. ඒකයි තියෙන්නේ. රාජ්‍ය සේවයේ එන්න බෑ. දැන් කාර්යාල වලට එන්න බෑ. ඇයි? බසොත් නැහැ, තෙලොත් නැහැ බෝට බයිසිකලේ එන්නේ. වරාය සේවකයෝ වැඩට ආවේ නැත්නම් වරාය අඩපණ වෙනවා. වරාය දුවා ගන්න බැරි වෙනවා. මේ වරායවල් කොළඹ තියෙන කොළඹ වරාය අධිකාරියේ නැව් අදින කණ්ඩායම ආවේ නැත්නම් ඒ නැව් ගේන කණ්ඩායම ආවේ නැත්නම් දෙපැත්තේ තියෙන පෞද්ගලික වරායවල් දෙකකට වැඩ කරන්න බැරි වෙනවා. නැව් ටික වරාය ඇතුළට ගේන්නයි වරාය තියෙන නැව් ටික එළියට. ඒ ටික තෙල් ටික ඕනේ. ඒ නිසා මෙහෙම ප්‍රශ්න ගණනාවක් හැදෙමින් තිබුණා. ඒ නිසා තමයි වෘත්ති සමිති ව්‍යාපාරයේ ඒ තීරණය අපි එදා ගත්තේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපි වැඩ වර්ධනය නොකර හිටියත් දැන් රටේ මිනිස්සුන්ට ස්වභාවික වැඩ වර්ධනයක් යන්න වෙලා තියෙනවා පහසුකම් නැතුව. ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨා රනිල් දෙන්නම යන්න ඕනේ. මේ දෙන්න ඉන්නකම් ලෝකෙ මිනිස්සු කවුරුවත් මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. රුපියලක්වත් ඩොලර් එකක්වත් වැඩිපුර එවන්නේ නැහැ. ඩොලර් වැඩිපුර ආවොත් ගෑස් තෙල් ටික ගෙනාවොත් ගෑස් ටික ගෙනාවොත් පෝලින් නැති වෙයි. රට දුවන්න පටන් ගනී. කර්මාන්තශාලා දුවයි. කර්මාන්තශාලා ගණනාවක් වහලා තියෙන පියල් මේ වෙනකොට. අමුද්‍රව්‍ය ගේන්න විදියක් නැහැ. ඔබ බලන්න කර්මාන්තශාලා මම ඕන නම් කරලා කියන්නම් ඔබට. කර්මාන්තශාලා 130ක් විතර මේ වෙනකොට වහලා තියෙනවා අමුද්‍රව්‍ය ගේන්න බැලුව. සමහර ඒවා ඉදිරි මාස දෙක තුනකට දැන් වහන්න යනවා. සමහර අපේ නිෂ්පාදකයන් මේ වෙනකොට රට ඇතුළේ නිෂ්පාදකයන් තමන්ගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලට කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ ඩිපොසිට් කැමති නම් ගන්න නැත්නම් මාස 3-4ක් බඩු නැති වෙනවා කියලා. මාස 3-4ක් බඩු නැති වෙනවා කියලා. ඒ නිසා මේ රට අර්බුදයක තියෙන. ඒ නිසා වෘත්ති සමිති ව්‍යාපාරයේ පහර දීමට එරෙහිව කරපු වැඩ වර්ධනය අපි අවසන් කළේ මේ අර්බුදය හොඳින් කියවාගෙන. ඒ නිසා මේක ආණ්ඩුවේ අර්බුදයක් නිසා අපි හදපු අර්බුදයක් නෙමෙයි. අද මේ ප්‍රදේශ පෙනෙන්නේ ආණ්ඩුව හදපු අර්බුදය තමයි. හෙට දවසෙත් වරාය සේවකයන් තෙල් ටික දුන්නේ නැත්නම් බඩු ටික බාන්න සේවකයන්ට එන්න වෙන්නේ නැහැ. එක්ක බස් දාලා සේවකයෝ ගෙන්න ගන්න නැත්නම් සේවකයන් තෙල් ටික දෙන්න. මේ දෙකෙන් එකක් හොයන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තවත් ඇති වෙනවා කියන්නේ. ඔබතුමා වතාවක කියනවා විශේෂයෙන්ම මේ ප්‍රශ්නත් එක්ක මාධ්‍ය අමතන වෙලාවක අඛණ්ඩ හර්තාලයකට යනවා ආණ්ඩුව මේකට හරි විසඳුමක් දුන්නේ නැත්නම් දීපව්‍යාප්තව ඒ වගේම ඉදිරියේදී බරපතල තීරණ වලට යන්න වෙයි කියලා. බරපතල කියන වචනේත් බරපතලයි අනිවාර්යෙන්ම. ඔව්. ඇත්තටම මොකද්ද ඊළඟ ක්‍රියාව? අපි ඔය කතාව කිව්වට පස්සේ තමයි ඊයේ හිටපු ඇමති සනත් නිසාන්තයි මිලාන් කියන മന്ത്രിවරයා දෙන්න අත්අඩංගුවට ගන්න. නැත්තම් ගන්න නැහැ. අද වෙනකොට තවත් පළාත් සභා മന്ത്രിවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ ගණනාවක් ප්‍රශ්න කරන්නේ නොවත් එක තමයි. උසන්ත ව්‍යාපාරයේ පොලිස්පතිවරයාදී පැමිණිල්ලත් එක්ක අපි මේකට ගිහිල්ලා කියනවා. ඒ නිසා ආණ්ඩුව පොලිස්පතිවරයා මේකට තීරණ නොගෙන රට වටේ මේකේ ප්‍රතිඵලය මේ ගැටුම හදපු මිනිස්සුන්ට දඬුවම් නොකර ගැටුම විසින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු දක්වපු ප්‍රතිචාර හරහා ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ ලිස්ට් වලට මිනිස්සු අත්අඩංගුවට ගන්න වැඩේ කරන්න ගියොත් අපිට බරපතල ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කිව්වා. ඒ නිසා අපි තවත් කියනවා ගෝඨාභයටයි රනිල්ටයි තවදුරටත් මේ අනීතික කරන අත්අඩංගුවට ගැනීම වහාම නවත්තන්න ඇත්ත වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඒ අය වහාම අත්අඩංගුවට ගන්න. ඒ නිසා අයියලා මල්ලිලා නිසා මේක අතහැරලා ඉන්න බෑ. බලයේ තියෙන කණ්ඩායම නිසා අතහැරලා ඉන්න බෑ. ඇමතිකම් දෙන්න ඕන කියලා හිතේ තියන් නිසා අතහැරලා ඉන්න බෑ. ඒ නිසා අයයට දඬුවම් දෙන්න කියලා කියනවා. එහෙම නොවෙනවා නම් වෘත්තීය සමිතිය ඇතුළේ අපිට තීරණයක් ගන්න වෙනවා. මොකද මේ එක තීරණයක්වත් උද්දමනයේ ලෝකයේ දෙවෙනි තැනට නැගපු රට හැටියට අපි දැන් ඉන්නේ පියා. ලෝකේ දෙවෙනි තැනට උද්දමනය ආපු රටේ මිනිස්සු හැටියටවත් අපි එක රුපියලක්වත් පඩි වැඩි කරන්න කිව්වේ නැහැ. මොකද මුන්ගෙන් පඩි ඉල්ලුවට වැඩක් නැහැ. මුන් හිඟඩ කරලා තියෙන මේ රට. නිසා දැන් මේ පාලකයෝ යන්න ඕනේ. ජනතාව කැමති පාලනයක් තෝරගනි. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඔය කයිය ගහන්න ඉන්න ඇමතිවරුන්ගෙන් අපි අහනවා හෙට දවසේ රජයේ සේවකයා වැඩ විදිය කියන්න අපිට. හෙට දවසේ රාජ්‍ය සේවකයා පෞද්ගලිකංශේ කර්මාන්තශාලාවට අමුද්‍රව්‍ය ගෙන විදිය කියන්න අපිට. නිසා රනිල් වික්‍රමසිංහ විහිළු කර ඉන්න තනක් නෙමෙයි මේක.
නිසා මහින්ද රාජපක්ෂලාගේ කොන්තරත් එක කොටසක් ඉටු කරලා දෙන්න ආපු කුලීකාරයෙක් මෙයා. මේ මෑන් පවර් සේවකෙක් දවසේ කුලියට අගමැතිකම කරන්න ඇවිල්ලා. දවසේ කුලියට අගමැතිකම කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ. තව මාසයක් විතර එකමාරක් යනකොට යවන පයින් ගහලා එළියට. අපි දැක්කා රේ සුමන්දිරන් මන්ත්‍රීවරයාත් කිව්වා. මේ ප්‍රතිපත්තියක් නැති පාවා දීපු මිනිහෙක් කියලා. ඒ නිසා මේ කරන්නේ මම නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ දවසේ කුලියට දවසේ පඩියට රස්සාවක් හොයාගත්තා. දවසේ පඩියට. මේක පර්මනන්ට් එකක් නෙමෙයි. මේ කොන්ත්‍රාත් එකක් කරන්නේ මෑන් පවර් අපි කියන්නේ මෑන් පවර් සර්විස් එකක්. දවසේ කුලියට අගමැතිකම කරන එකම අගමැතිවරයා ලෝකේ ඉන්න රනිල් වික්‍රමසිංහ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා රනිල්ට රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අවුරුදු 5 වතාවක් අගමැතිලා විසඳුවද? නැහැ. එක මන්ත්‍රීකමට බැස්සා. හැදුවා නැහැ. ප්‍රශ්නේතර නෙමෙයි තියෙන්නේ. නිසා මේ රනිල් කරන්නේ මහින්දලාගේ කොන්ත්‍රාත් එක, ගෝඨලාගේ කොන්ත්‍රාත් එක. ඒ නිසා අපි කියන්නේ එකයි වැඩ කරන පන්තිය තීරණයක් ගන්නේ රට දිහා බලලා වෘත්තීය සමිති ව්‍යාපාරය අපි තීරණය ගන්නේ රටේ තත්ත්වය බලලා. ඒ නිසා තවදුරටත් ආණ්ඩු මේ සෙල්ලම්නම් කරන්න හදන්නේ අපිට බරපතල තීරණ ගන්න වෙයි. හැබැයි එදාට මේක පොදු ජන අරගලයක් වෙනවා. ඒ පොදු ජන අරගලය ගෝල් පේස් එකේ තරුණයෝ වගේම ගොමේ ඉන්න ගොවියත් කර්මාන්ත ශාලාවේ ඉන්න තරුණයත් ත්‍රිවිල් එකේ යන සහෝදරයත් පාරායිනේ කඩයක් කරන් ජීවත් වෙච්ච මිනිස්සයත් මේ රටේ ඉන්න සියලු දෙනා එක්ක එකතු කරගත්ත පොදු ජන අරගලය කරනවා. ඒ පොදු ජන අරගලය ගෝඨලා රනිල් ඔක්කොම ගෙදර එවලා මිස අපි නවත්තන්නෙත් නෑ තමයි. තවත් කාරණා රසක් කතා කරන්න තිබ්බත් වෙලාවත් එක්ක ලොකු ගැටලුවක මම ඉන්නේ. ඒ නිසා මගේ අවසාන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට පෙර නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යවරයාට පෙර අවස්ථාවක් තිබුණා ජනාධිපතිවරයා ආරාධනා කරපු වෙලාවේ ඔබේ පක්ෂ නායකයාට බාර ගන්න ආණ්ඩුවක් හදන්න. මේ ප්‍රශ්න ටික පිළිතුරු හොයන්න. ඇයි ඒ ලැබුණු ස්වර්ණමය අවස්ථාව අතහැරියේ? අපිට ආරාධනා කරේ නෑනේ පියල්. අපි කිව්වනේ මෙන්න වැඩපිළිවෙල. අපි ඊටාම පැහැදිලිව ජාතික ජනබලයේ වැඩපිළිවෙල කිව්වා. මේ රට මෙතෙන්ට පත් කරපු මම ඔබට කිව්වේ කරුණු 13කින් අපිත් කිව්වා. තව කියන්න පුළුවන් ඇති තරම් ඒවා. මේ රට මෙතෙන්ට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න. තව ඇතිනේ තව බොරුවට මේක ඇතුලේ බංකරයකට වෙලා ජීවත් වෙන්න ඕනේ නෑනේ මිනිස්සෙක් නේද? හතර වටේ මුර දාගෙන එළියට බහින්න බැරුව ඥානක් අග හම්බෙන්න යන්නත් බැරුව දැන් නේ ඕක බොරුවටනේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අහිං වෙන්න කතානායකවරයාට පවරන්න තාවකාලිකව ජනාධිපතිකම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න බලතල පාර්ලිමේන්තුවට ගේන්න 15 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඒක හදාගන්න අපිට පාර්ලිමේන්තුව ඉඩ දෙන්න රට අපි හදනවා. සති දෙකකින් අත්‍යවශ්‍ය භාණ්ඩ තෙල් ගෑස් ඇතුළු භාණ්ඩ ගෙන්නන්නේ කොහොමද කියලා අපි කියනවා. ඒ ටික කරලා රට හදනවා. මාස 3ක් 6කින් මහමැතිවරණයකට ගිහිලා අලුත් ආණ්ඩුවක් හදාගන්න තැනට යනවා. අපි වැඩ පිළිලක් ඉදිරිපත් කළා. කරන්නේ කොහොමද කියලා කිව්වා. අපිට දෙන්න බැරි නම් පුළුවන් කෙනෙකුට මේක දෙන්න කිව්වා. ඒකත් කරාද? ඒකත් කරේ නැතුව මේගොල්ලෝ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ අගමැති කරයි. තමන්ට ඉන්න විශ්වාසවන්තම සංඝයා රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ. ඒක නිසා අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දොර 3යිද කියන ප්‍රශ්නේ නෙමෙයි. අපි කිව්වා වැඩපිළිවෙල මෙන්න අපි රට බාර ගන්නම් මෙන්න දෙන්න අපි රට. හැබැයි එහෙම දුන්නේ නැහැ අපිට. ගෝඨාභය එහෙම කතා කරේ නැහැ අපිට. නිසා කොහේ හරි කියන්න ගෝඨාභය රයිට් ඕගොල්ලන් මේක දෙන්නම් මේ කරගෙන නැහැ. මේගොල්ලෝ එහෙම කතා නොකර රනිල් එක්ක ඩීල් එක දැම්මා. හොරු රකින්න ඩීල් එකක්. මොකද රනිල් ඇවිල්ලා හොරු අල්ලයිද? එහෙනම් රනිල්ට ඉස්සලා මාංචු දා ගන්නවා මහා බැංකුවේ කැඩුවේ මම්ම කියලා. එතන ඉඳන් පටන් ගන්නවා එහා පැත්තේ ඉන්න දෙන්න තුන් දෙනාට මාංචු දාලා පටන් ගන්න. ඉතින් ඒ නිසා රනිල් හොරු අල්ලන්න මැදිහත් වෙන්නේ නැහැ නේ. ඒක මේ ඉතිහාසයක් ඇතුලේ දන්නවනේ මිනිස්සු. ඒ නිසා මේක ඊටාම පැහැදිලිව අපි කියනවා අපි බාර ගන්නම් කියලා කිව්වා. අපිට දෙන්න කිව්වා. දුන්නෙත් නැහැ ආරාධනා කරෙත් නැහැ. හැබැයි රට කරන්නේ කොහොමද කියලාත් අපි කිව්වා. ඒ නිසා මේක ඊටාම පැහැදිලිව කියන්න ඕන පියා. දැන් මේ රටට වෙලා තියෙන්නේ මේ රටේ ආණ්ඩුව මේ කණ්ඩායම රටේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. රනිල් දැම්ම කියලා මේ අසාර්ථක වෙච්ච මහ බැංකු හොරකමට සම්බන්ධ වෙච්ච මුල් හොරා මේකට දැම්ම කියලා මිනිස්සු මේක බාරගන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු දැන් මෙයාට ඒ ආණ්ඩුව පත් කරගන්න බැරිලා තියෙන 100 ගණක් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ නම් කැබිනට් මණ්ඩලය පත් කරන්න පුළුවන්. ඇයි බැරි වෙලා තියෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ තවම බලනවා කාටද ඇමතිකම් දෙන්නේ? මේ චූදිතයන්ට ඇමතිකම් දෙනවද? කවුද ඇමතිකම් කරන්නේ? මේ බලනවා. රනිල් මේකේ පඹයේ. ඒකයි මම කිව්වේ ඩේ වේජස් වලට වැඩ කරන කම්කරුවෙක් කරලා තියෙන අගමැතිකම. අද ඒක වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ පදේට නටන්න ඕනේ. නැත්නම් රනිල්ට ඔතන ඉන්න බෑ. මාසයක් දෙකක් තියාගන්න රනිල් ඩේ වේජස් වලට. දෛනික පඩියට. එතන යනවා. ඒ නිසා අපිට දුන්නා නම් අපි කරන්නේ කොහොමද කියලා තියෙනවා. අපිට දුන්නේ නැහැ. හැබැයි අපි ඊටාම පැහැදිලිව කියනවා නේද? පාස්කු ප්‍රහාරයට වගකිය යුතු මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ මේ ගෝඨලා රනිල්ලා එක්ක ආණ්ඩු කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා රට හදන්න පුළුවන් රටක්, ගොඩන ගන්න පුළුවන් රටක් මිනිස්සුන්ට ඌමනාව තියෙනවා. ලෝකේ වැඩ කරන ලක්ෂ 35ක් ශ්‍රී ලාංකිකයෝ බලන් ඉන්නවා මේ රට අලුත් තැනකට තල්ලු කරගෙන යන්න. ඒ නිසා සියලු දෙනාගේ ආශිර්වාදය සහ සියලු දෙනාගේ සහයෝගය සහිතව මේ රටේ ආගමික නායකයින්ගේ, මේ රටේ සිවිල් සංවිධාන, රාජතාන්ත්‍රිකයන්ගේ
ඒ සියලු දෙනාගේ මැදිහත් වීම සහිතව රට හදන්නේ කොහොමද කියලා අපි කිව්වා. ඉතින් අපිට දුන්නා නම් අපි මේක හදලා පෙන්නනවා මෙච්චර ප්‍රශ්නයක් ඇති නොවෙන්න සති දෙකක් ඇතුළත තෙල් ප්‍රශ්නේ ගෑස් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා කිව්වා. විතරක් නෙමෙයි මාස 6කින් ඡන්දයක් තියලා අලුත් ජනවරමක් හදාගන්නත් දෙනවා කිව්වා. දැන් රනිල් කියනවද එහෙම? නෑ. ඒ නිසා මේ ස්වර්ණමය අවස්ථාවක් කියලා මේක අපිට දුන්නේ නෑ. ඒගොල්ලෝ අපිට දෙන්නේ නෑනේ පියල් මේ හොරු රකින්න හදාගත්තා මිස හොරු අල්ලන්න අපිට දෙයි දාන්නු. ස්තුතියි ඔබතුමන්ට අද දවසේදී අපේ කැලණි දේශපාලනයේ කතාව සුලිය සමග කතා බහ කරේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා සමග එතුමන්ට ස්තුතිවන්ත වන අතරතුරේම අප සමග රැඳුනාට ඔබට ස්තුතියි. ලබන සතිය තවත් සතියකින් අපි මුණ ගැසෙද්දී බොහෝ දේ දේශපාලනය තුළ සිදු වී තිබේවි. අපි ඒ සිදුවීම් අලලා ලබන සතියේ කතා බහ කරමු. ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.